ඔබ දැනටමත් දන්නා ලෙස අද අපගේ දේශනය පවත්වන්නේ මෙම කළු කුහර යන මාතෘකාව කේන්ද්‍ර කර ගනිමින්. ඒ වගේම අද දින අපගේ දේශනයේ සම්පත්දායකතුමා ලෙස අපත් සමග සම්බන්ධ වෙනවා තාරකා භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන සමාගම් කිහිපයක ගණිතය, භෞතික විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව පමණක් නොවේ ගුවන් යාන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව දේශන පවත්වන ජාත්‍යන්තර පාසලක ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන මිතුන් ඉරේෂ්ක මහතා. මෙතුමා පිළිබඳව තවදුරටත් සඳහන් කරනවා නම් ඔහු කළු කුහර වලින් පිටවන විකිරණවල ක්‍රියාත්මක වන යාන්ත්‍රණය, ඒහා ආලෝකයේ ප්‍රවේගයේ ඇති සම්බන්ධය ආදී කරුණු ඇසුරෙන් පර්යේෂණයක්ද සිදු කරනවා. ඉතින් අපගේ ආරාධනය පිළිගෙන දහසකුත් වැඩ මැදේ අපත් සමග සම්බන්ධ වී සිටින ඔබතුමාටව සෙත් ජපුර වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් මා පිළිගනු ලබනවා. ඒ වගේම මේ කළු කුහර පිළිබඳව දන්නා දේ තවදුරටත් දැන ගැනීමටත් නොදන්නා දේ ඉගෙන ගැනීමටත් නොයිවසිල්ලෙන් පසුවන ඔබ සියලු දෙනාවත් මා පිළිගනු ලබනවා. එසේනම් දේශනයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම ඔබතුමාට ආරාධනා කර සිටිනවා. දේශකතුමනි, හරි. අද අපි දේශනය ගැන දේශනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කළු කුහර, එහෙමත් නැත්නම් බ්ලැක් හෝල්ස් ගැන. ඇත්තටම අද අපි ගත්තොත් තාරකා විද්‍යාව නැත්නම් තාරකා භෞතික විද්‍යාව, එහෙම නැත්නම් භෞතික විද්‍යාව, මේ විද්‍යා ක්ෂේත්‍රවල තිබෙන වඩාත්ම උනන්දු මාතෘකාව මොකක්ද කියලා හෙව්වොත් දෙන්න තියෙන උත්තරේ තමයි බ්ලැක් හෝල්ස්. මොකද මේ කළු කුහර කියන එකට අපිට එක දෙයක් විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් කළු කුහර ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ක්වොන්ටම් විද්‍යාව ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම තමයි අපිට ඉගෙන ගන්න වෙනවා කොහොමද මේවා ඇනලයිස් කරන්න. කියන්නේ ස්පෙක්ට්‍රම්ස් ගැන ඉගෙන ගන්න වෙනවා. ස්පෙක්ට්‍රල් ඇනලයිසිස් අපිට ඒක කරන්න වෙනවා. ඒ කියන්නේ මේ වගේ ගොඩක් වැදගත් මාතෘකාවක් තමයි කළු කුහර කියලා කියන්නේ. මම මේ කළු කුහර මාතෘකාව පටන් ගන්න මුලින්ම ස්ලයිඩ් එක හැටියට පාවිච්චි කරේ මේ ඇත්ත ෆොටෝ එකක් කළු කුහරයක. මේක ඇත්තම ෆොටෝ එකක් M87 නැත්නම් මෙෂියර් 87 කියන තරු පන්තියට අදාළ කළු කුහරයේ ෆොටෝ එකක්. නැත්නම් මේක ඇත්තටම කිව්වොත් මේක සිමුලේෂන් එකක් නෙමෙයි, ඇත්තටම ෆොටෝ එකක්. ඔයගොල්ලෝ මේක දිහා බලනකොට පේනවා ඇති විශේෂ දේවල් කීපයක්. මම එකක් කියන්නම්. මේ මැද තියෙන්නේ මෙන්න මේ කළු පාට ප්‍රදේශය. මෙන්න මේ කළු පාට ප්‍රදේශය අපි ඒකට කියනවා මෙතන පටන් ගන්න තැනට ඉවෙන්ට් හොරයිසන් එක කියලා. මෙතන ඇතුලේ තියෙනවා සිංගියුලරිටි එක. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වටේ තියෙන මේවා, මේකට අපි කියන ඇක්ට්‍රීෂන් ඩිස්ක් එක කියලා. මේ ඇක්ට්‍රීෂන් ඩිස්ක් එකේ එක පැත්තක් ලොකුයි. හරි, මේක අපි කාලයත් එක්ක එක ෆොටෝ එකක් නෙවෙයි ෆොටෝ සීරීස් එකක් අරන් තියෙනවා. මේ ෆොටෝ සීරීස් එකේදී මේක ටිකෙන් ටික වෙනස් වෙනවා. මේ දෙන තියෙන එක වෙලාවක මෙතන තියෙනවා, එක වෙලාවක මෙතන තියෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ කළු කුහරේ වටා තියෙන දේ මේ යම් කිසි ද්‍රව්‍යය, මම ඒක ඉස්සරහට උගන්වන්නම්, ස්පින් වෙනවා කියලා. කැරකෙනවා කියලා, භ්‍රමණය වෙනවා කියලා. එතකොට මේ පින්තූරයේ ගොඩක් දේවල් කළු කුහර ගැන එලි කරනවා. ඒකයි මම මේක මුලින්ම මෙතනින් දැම්මේ. කේටි බූමන් කියන අවුරුදු 29ක විද්‍යාඥවරිය, එයාගේ ඇල්ගොරිතම් එකෙන් තමයි මෙන්න මේක නිර්මාණය කරන්න පුළුවන් වුණේ. සාමාන්‍යයෙන් මම ඒකක් කියලා දෙන්නම්. මොකද මගේ රිසර්ච් ඒරියා එකත් ඒකම හින්දා
අභ්‍යවකාශයේ තියෙනවා සමහර space shuttles අපි කියන ඒවට space telescope කියලා example එකක් විදිහට මට දෙන්න පුළුවන් Fermi-LAT කියන එක Fermi-LAT කියන ඒකට කියන්නේ Fermi Large Area Telescope කියන චන්ද්‍රිකාවක් නැත්නම් space telescope එකක් මෙන්න මේ වගේ telescope වලට ඉතාම දුර තියෙන තරු නැත්නම් fainted objects වලින් එන photons කියන්නේ මොකක්ද කියලා විද්‍යාව කරන ඕන කෙනෙක් දන්නවා photons කියන්නේ ආලෝකයේ තරංගයක් කියලා ගත්තොත් ආලෝකයේ particle එකක් කියලා ගත්තොත් ඒ particle එකට අදාළ අංශුව අපි කිව්වොත් ඒ අංශුව තමයි photon එක කියලා කියන්නේ මේ photons එකතු කරනවා මේ එකතු කරන photons ටික numbers වලට convert කරනවා මේ numbers ටික එවනවා පෘථුවියට පෘථුවියේ ඉන්න විද්‍යාඥයෝ අපි වගේ කට්ටිය ඒගොල්ලෝගේ කම්පියුටර්ස් වල එහෙම නැත්නම් සුපර් කම්පියුටර්ස් වල පාවිච්චි කරලා ලියනවා එක එක codes ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ Python එහෙම නැත්නම් C+ ඒ වගේ machine languages පාවිච්චි කරලා අපි ගොඩක් වෙලාවට Python තමයි බේස් වෙන්නේ ගොඩක් satellites වල ඒවා පාවිච්චි කරලා මේ numbers ටික අපි නැවත ෆොටෝ එකක් බවට පත් කරනවා. එහෙම තමයි ගොඩක් දේවල් වල ෆොටෝස් අපි අරගන්නේ. Hubble එකේ වුණත් අපි ෆොටෝස් අරගන්නේ එහෙම තමයි. නිකන් කැමරාවකින් ගන්න ඔප්ටිකල් ඉමේජ් එකක් වගේ නෙමෙයි අපිට මේක එන්නේ. හරි මේවා ඇවිල්ලා numbers විදියට ඇවිල්ලා මේ numbers අපි convert කරගන්නවා අපේ image එක විදියට. එතකොට ඒ ටික තමයි මට මුලින්ම කියන්න ඕන උනේ. හරි මම මගේ ලෙක්චර් එක මෙන්න මෙහෙම පටන් ගන්නම්. මේක ස්ටීවන් හොකින් කියපු කතාවක්. So Einstein was wrong when he said God does not play dice. Consideration of black hole suggests not only that God does play dice, but that he sometimes confuses us to throw in them where they can't be seen. හරි ඒකේ තේරුම තමයි එක්කෝ quantum mechanics වලින් එහෙම නැත්නම් general relativity වලින් දෙකෙන් එකකින් තමයි අපිට විශ්වයේ තියෙන දේවල් පෙන්වන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් quantum mechanics වලට අපිට විශ්වයේ තියෙන පොඩි දේවල් වැඩ කරන විදිය ඉගෙන ගන්න පුළුවන්. පොඩි දේවල් කොහොමද වැඩ කරන්නේ? චූටි දේවල් general relativity වලින් අපිට කියන්න පුළුවන් ලොකු දේවල් හරියට galaxies වගේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා. හැබැයි ස්ටීවන් හොකින් මේ දෙකම එකතු කරා. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. එතකොට මේ අපේ කළු කුහර ගැන කතා කරනකොට කළු කුහරවල ඇතුළේ සිද්ධ වෙන දේවල් අපි හරියටම දන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් ඒක ගැන තමයි මේ ස්ටීවන් හොකින් මෙතන කියලා තියෙන්නේ. මම ඒකත් එක්කම මගේ ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මේක තමයි මගේ අද කරන්න බලාපොරොත්තු වෙන ලෙක්චර් එකේ අවුට්ලයින් එක. මුලින්ම හැම දෙයකම වගේ ආරම්භයක් තියෙනවා. මම ආරම්භය ගැන මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කළු කුහර හැදෙන්නේ කොහොමද කියලා මම කතා කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඉතිහාසය සහ කළු කුහර වල ක්ලාසිෆිකේෂන් එක කොහොමද කළු කුහර වෙන් කරන්නේ කියලා එක් ආකාරයක් විතරක් මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කළු කුහර එකතු වෙන එක LIGO එක්ස්පෙරිමන්ට් එක ඒක ගැන පොඩ්ඩක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එක ගැන පොඩ්ඩක් කියන්න බලාපොරොත්තු වෙනවා මේ ලෙක්චර් එක තුල. ඊට අමතරව මම අන්තිමටම කොහොමත් හැමදාම කියන දෙයක් තමයි ලෙක්චර්ස් වලදී මුල් විනාඩි 20 ඇතුළත කතා කරන දේවල් පැයක ලෙක්චර් එකක හැමෝටම තේරෙන්න ඕනේ. ඊළඟ විනාඩි 20 කතා කරන ඒවා තේරෙන්න ඕනේ සාමාන්‍ය ඉන්ට්‍රස්ට් එකක් තියෙන විදිහ කට්ටියට තමයි. හැබැයි අන්තිම විනාඩි 20 කතා කරන ඒවා තේරෙන්නේ මේ සබ්ජෙක්ට් එක ගැන හොඳටම දන්න කට්ටියට විතරයි. ඉතින් මම ඒකෙන්ද අන්තිමටම තියාගත්තා ජෙනරල් රිලේටිවිටි ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ඒ ටික බලමු අපිට වෙලාව තියෙන විදිහට මම කතා කරන්නම්. ඊළඟට අපි යමුද මේක තමයි මගේ course outline එක අද කතා කරන්න බලාපොරොත්තු වෙන Big Bang theory.
මේ Big Bang Theory කියන එක අපි search කරොත් search engine එකකින් search කර Google වගේ අපිට එන පින්තූරයක් තියෙනවා. මම ඒ පින්තූරේ මුලින්ම දානවා. මම හැබැයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ගැන නෙමෙයි. හරි? මේක නිකන් ටීවී ෂෝ එකක්. ඒක නෙමෙයි මට ඕන පින්තූරේ. අපි නිකන් search කරොත් The Big Bang Theory කියලා අපිට එන්නේ මේක. හැබැයි මට ඕනේ මෙන්න මේක ගැන කතා කරන්න. මේක තමයි ඇත්තටම Big Bang Theory එක කියන්නේ. අපි හැම දෙයක්ම ඇස්ට්‍රොෆිසික්ස් වල පටන් ගන්න ඕනේ. පටන් ගන්නේ මෙන්න මේ තියරි එකෙන්. හරි? මේක ලස්සනට එක්ස්ප්ලেইন කරලා තියෙනවා මේකෙන් මොකද්ද මේ විශ්ව හැදින්නේ විශ්වයේ ආකාරය කියන එක. හරි. අපි ඔක්කොම දන්නවා මේක විශ්වය හැදිලා තියෙන්නේ 13.8 or 13.77 billion years ago කියලා. මේක උලින්ම අපිට හොයාගන්න පුළුවන් උනේ හබල් එඩ්වින් හබල් කියන විද්‍යාඥයා එයා හොයාගත්තා මේ galaxies නැත්නම් විශ්වයේ තියෙන astronomical objects they are moving away. ඒගොල්ලෝ එකින් එකට ඈත වෙන විදිහට තමයි ගමන් කරන්නේ. පසු කාලෙම අපි හොයාගෙන තියෙනවා ඒ ඈත් වෙන එකේ රේට් එකත් වැඩි. ඒක තමයි මේක ලීනියර් නැතුව ඔයගොල්ලන්ට පේනවා නිකන් මේ කර්ව් ගතියක් තියෙනවා. ඒකට හේතුව ඩාර්ක් එනර්ජි එක ගැන මම අද කතා කරන්නේ නැහැ. ඉතින් මේක ඈත් වෙනවා කියලා හබල් හොයාගත්තා. එතකොට අපි හිතමු මේක දැන් තියෙන වෙලාව මේක නම් තව තප්පරයකින් තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. හරි? එතකොට ඒ අනාගතයේද අපි ඒක මොඩලින් කරලා පිටිපස්සට අපිට යවන්න පුළුවන් වුණා නම් අන්න අපිට එතකොට තේරෙනවා මේක පටන් අරන් තියෙන්නේ මොකක් හරි දෙයක් පිපිරීමකින් කියලා. හැබැයි මේ පිපිරීම කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතයේ අත්විඳින පිපිරීමක් නෙමෙයි. මේ පිපිරීම කියන්නේ වෙනස් පිපිරීමක්. මේක ගැන අධ්‍යයනය කරලා විද්‍යාඥයෝ තියරිටිකලි හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. ඒ වගේම තමයි මේවට මේ කතා කරන හැම දෙයකම එක්ස්පෙරිමෙන්ටල් සාධකත් තියෙනවා. හරි? ඊළඟට මේකෙන් අපි ප්‍රෙඩික්ට් කරා කවදා හරි දවසක පිපිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිපිරීමට අපි කිව්වා මහා පිපිරීම කියලා. එක දෙයක් අපි දන්නවා අපිට කවුරු හරි ඇහුවොත් මේක පිපිරෙන්න කලින් මොකද්ද තිබ්බේ? මේක පිපිරෙන්න කලින් මොකද්ද තිබ්බේ කියලා. ඒකට අපිට දෙන්න තියෙන එකම උත්තරේ සහ නිවැරදිම උත්තරේ තමයි අපි ඉතිහාසය ගත්තම ඉතිහාසයේ t සමානයි බිඳුව කියලා අපිට හරියටම කියන්න පුළුවන් තැන තමයි මේ මහා පිපිරීම ඇති වෙන්නේ. මොකද අයින්ස්ටයින් අපිට පස්සේ කියලා තියෙනවා මේ අවකාශය සහ කාලය කියන දෙක එකින් එකට සම්බන්ධයි කියලා. ඒ කියන්නේ කාලය හැදෙන තැන තමයි අවකාශය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අවකාශය හැදෙන තැන තමයි කාලය හැදිලා තියෙන්නේ කියලා. එතකොට මෙතනින් ඉස්සරහට අපිට මෙතනින් කලින් අපිට කාලය කියන එකක් ලැබිලා නැහැ. එතකොට අපිට කවුරු හරි කිව්වොත් ඒකට කලින් මොකද්ද තිබ්බේ කියලා ඒකට කලින් කියන එකක් කලින් කියන වචනයක් එක්සිස්ට් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි මෙතනින් පටන් ගත්තොත් මේක අද ඊයාපු ප්‍රශ්නයක් නෙමෙයි. සිය ගණනාවක් පුරාවට ඉන්දුලින්න ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්, මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්. මේ හැම ශිෂ්ටාචාරයකින්ම බිහි වුණු මානවයා කරපු එක දෙයක් තියෙනවා. ඒගොල්ලෝ හැමෝම රැට අහස බලලා තියෙනවා. මේ රැට අහස බලපු හැමෝම හිතලා තියෙනවා කොහොමද අපි හැදුනේ? Homo sapiens දක්වා එනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ හැදුන හැටි හොයාගන්න. මෙතනදී අපිට කතා කරන්න එක දෙයක් තියෙනවා. අද වෙනකන් අපි දන්නේ මේක පිපුරුනේ කොහොමද කියලා. හැබැයි අපි දන්නවා මේ විශ්වයේ තියෙන හැම ස්කන්ධයක්ම ඇටම් එකක එහෙම නැත්නම් පරමාණුක ආකාරයේ කුඩා දෙයක රැඳිලා තිබුණා. අපි ඒකට ප්‍රයිමේවල් ඇටම් එකක් කියලා කියනවා. ඒ ඇටම් එක මොකක් හරි දෙයක් හින්දා එක්ස්ප්ලෝඩ් වුණා. හරි මේ එක්ස්ප්ලෝඩ් වුණ ඇටම් එක එක්ස්ප්ලෝඩ් වෙන කාලයේදී එක සිදුවීම් සිද්ධ වුණා. ඒවා ගොඩක් වැදගත් සිදුවීම්. අපි
මේකේ කාලය බෙදුවොත් පළවෙනි තප්පරය ඇතුලේ ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. හරි මේවා ඔක්කොම theoretically prove කරපු ඒවා. පළවෙනි තප්පරය ඇතුලේ සිද්ධ වෙච්ච දේවල් වලින් ගොඩක් වැදගත් දෙයක් තමයි අපි කියමු මුලින්ම 10 to the power minus 43 වලට කලින් තප්පර මෙච්චර ප්‍රමාණයකට කලින් අපි ඒකට නමක් කියනවා Planck era කියලා. Planck era කියන එකේ තේරුම තමයි Planck කියන එකේ ගොඩක් වෙලාවට කතා කරන්නේ අපිට මනින්න බැරි දේවල් වල. මේක Planck era එක. ඊට පස්සේ මේ 10 to the power minus 43 වෙනකොට වෙන විශ්වයේ යම්කිසි සිදුවීමක් සිද්ධ වුණා. ඒ සිදුවීම ගොඩක් වටින සිදුවීමක්. අපි හිතුවොත් මේ වෙනකම් විශ්වයේ තිබුණේ ශක්තිය සහ බල ඔක්කොම එකට. හරි මේ බල ශක්ති ඒ ඔක්කොම එකට තිබුණ ඒවා වෙන වෙන්න පටන් ගත්ත මෙන්න මේ වෙලාවේදී. ඒ වෙලාවේදී මුලින්ම තිබුණු බලයට අපි කියන්නේ GUT බලය කියලා. මේ GUT බලයෙන් ගුරුත්වාකර්ෂණ බලය වෙන් වෙන්න පටන් ගත්තා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි quarks. මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම මේ quarks කියන්නේ මොනවද කියලා දන්නවා. quarks හැදෙන්න පටන් ගත්තා විශ්වයේ. quarks හැදීමත් එක්ක විශ්වයේ ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ 10 to the power minus 32 වගේ වෙනකොට කාලේ nuclear strong force නාස්තික ප්‍රබල බලය ඇති වුණා. එතකොට මේ gut කියන බලය තව කැලලකට වෙදුණා. strong force නැත්නම් nuclear strong force එහෙම නැත්නම් මෙතන gravitational force බල තුනක් තියෙනවා දැන්. strong force GUT බලය මේ වෙනකොට වෙනස් වුණා electroweak කියලා. අපි ඒවට හඳුන්වන electroweak බලය දක්වා වෙනස් වුණා. 10 to the power minus 10 වගේ වෙනකොට මේ electroweak බලයත් වෙනස් වෙනවා electromagnetic බලය සහ nuclear weak බලය කියලා බල දෙකකට. මෙහෙම තමයි විශ්වයේ ප්‍රධාන බල වර්ග හතර තප්පරයකටත් වඩා අඩු කාලයක් තුල විශ්වයේදී ඇති වුණේ. ඒකින්ද අපි ඊළඟ ඒ ඊරා එක අපි කියනවා GUT ඊරා කියලා. gut ඊරා කියලා. gut ඊරා වලට පස්සේ එනවා electrostatic ඊරා කියන එක. ඊට පස්සේ එනවා particle ඊරා කියන එක. particle ඊරා එකේදී තමයි particles ඇති වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපිට එනවා nucleosynthesis ඊරා එක. ඒකෙදි තමයි quarks දෙකක් එකතු වෙලා up quark දෙකයි down quark එකයි එකතු වෙලා හැදෙනවා proton එක. up quark එකයි down quark දෙකයි එකතු වෙලා neutron එක ඇති වෙලා මේකේ nucleus නැත්නම් නාස්තික ද්‍රව්‍යයන් හැදෙන්න පටන් ගන්නවා. නාස්ටීන් හැදෙන්න පටන් ගන්නවා. මෙහෙම නාස්ටීන් හැදිලා ටික කාලයක් ගත වෙනකොට පරමාණුවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ පරමාණු ඇති වෙනවත් එක්කම තමයි තරු බිහි වෙන්න පටන් ගන්න. මෙන්න මේ අවුරුදු මිලියන 400කට විතර පස්සේ. මෙන්න මේ කාලය පුරාට විශ්වය නිකන් තියෙනවා කිසිම දෙයක් නැතුව. ඒ වගේම විශ්වය ඔපැක් කියලා කියන. ඒ කියන්නේ පාරදෘශ්‍ය නැහැ. අද වගේ ඒ කියන්නේ empty space එක නැහැ. ගොඩක්ම ප්ලාස්මා වලින් තමයි මේක පිරීලා තිබිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාලයේදී අපි කියනවා විශ්වය පාරදෘශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ තමයි පළවෙනි තරු බිහි වෙන්න පටන් ගන්න. පළවෙනි තරු ඉවෝල් වෙලා දෙවෙනි තරු බිහි වෙනවා. දෙවෙනි තරු ටිකත් ඉවෝල් වෙලා තුන්වෙනි ජෙනරේෂන් එකේ තරු බිහි වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි අපේ සූර්යයා හැදෙන්නේ. සූර්යයා තුන්වෙනි ජෙනරේෂන් එකේ තරුවා. හරි. මම මේ ගැන තවදුරටත් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මගේ ප්‍රධාන මාතෘකාව කළු කුහරකින්ද මෙන්න මෙතනින් තමයි අපේ තාරකා ඇති වෙන්න පටන් ගත්තේ. මේ ඇති වුණ තාරකාවල ඉවොලියුෂන් එක එහෙම නැත්නම් පරිණාමය
අපිට ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි ඒක අපි ඊළඟට කතා කරමු. හරි. මේ මම පෙන්නලා තියෙන්නේ තරුවල පරිණාමය පිළිබඳ දැක්වෙන රූප සටහන. හැම තරුවක්ම පටන් ගන්නෙ වායු සහ දුහුවිලි පිරිච්ච වලාවකින්. ඒකට අපි කියන නෙබියුලා එකක්. එහෙම නැත්නම් නිහාරිකාවක් කියලා. මේ නිහාරිකාව තුල තියෙන දුහුවිලි අංශු සහ ගෑස් අංශු ගුරුත්වාකර්ෂණ බලය නිසා එකින් එක එකතු වෙලා මූල තාරකාවක් නැත්නම් ප්‍රොටෝස්ටා එකක් හැදෙන්න පටන් ගන්නවා. මේක අවුරුදු මිලියන 10ක් විතර ප්‍රොටෝස්ටා එක හැදිලා තියෙනකොට නාස්ටියේ නැත්නම් කෝ එකේ උෂ්ණත්වය යම් තාක් දුරට එනවා. මේ යම් තාක් දුරට ආපු උෂ්ණත්වයේ හින්දා නාස්ටික විලයනයේ ප්‍රතික්‍රියාවක් නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එකක් ඇති වෙනවා. මේ නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එක ඒ කාලේදී ඇති වෙනවා. මේ නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එක කියන්නේ මොකක්ද? ඇත්තටම ප්‍රධාන වශයෙන් වෙන්නේ හයිඩ්‍රජන් හීලියම් වලට පරිවර්තනය වීම. මම හරියටම කිව්වොත් ඒ මොකක්ද එතන වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් වල තියෙනවා එක එක isotopes. හරි මේ isotopes දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා සිංහලෙන් සමස්ථානික කියලා. හයිඩ්‍රජන් 2 සහ හයිඩ්‍රජන් 3 අපි ඒකට කියනවා ඩියුටේරියම් සහ ට්‍රයිටියම් කියලා. මෙන්න මේ හයිඩ්‍රජන් දෙක එකතු වෙලා හැදෙනවා හීලියම් නාස්ටියක් 4 දෙක එකතු කිරීම මීට අමතරව නිදහස් කරනවා නියුට්‍රෝනයක්. මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී අපි ගත්තොත් හයිඩ්‍රජන් වල පරමාණු ස්කන්ධය ඇටොමික් මාස් යුනිට්ස් වලින්. හරි? මේවා ඔක්කොම ඔයගොල්ලෝ පොඩි කාලෙත් කරලා තියෙනද මම වැඩිපුර තේරුම් කරන්න යන්නේ නැහැ. මේක 14යි. එතකොට මේකට එනවා U වලින් ඇටොමික් මාස් යුනිට් වලින් මේක ඇවිල්ලා 3.0.16ක්. හරි? ඊළඟට අපි මේක ගත්තොත් හීලියම් වලට තියෙනවා 4.0.2.6 නියුට්‍රෝන් වල පරමාණු ස්කන්ධය ගත්තොත් ඒකට එනවා 1.0.866.5 එන්නේ. මේවා ඔක්කොම ගණනය කිරීම කරොත් ඔයගොල්ලෝ මේ ගණනය කිරීම කරලා බලන්න පුළුවන් මේ ප්‍රොඩක්ට්ස් මේ රියැක්ටන්ස් වල ප්‍රතිකාරක වල ස්කන්ධය අපිට එනවා 5. මෙතන එනවා මේක එකතු කරාම 5.0.3. හරි එතකොට අපිට හැදුණු පළවල එකතු කරොත් ස්කන්ධය නැත්නම් ප්‍රොඩක්ට්ස් වල මාස් එක බැලුවොත් අපිට එනවා ඒකට 5. මේ පැත්තෙන් එනවා 5.0.1123 අපි හිතමු මේක. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන අපේ ප්‍රතිකාරකවල නැත්නම් රියැක්ටන්ස් වල ස්කන්ධය සහ ප්‍රොඩක්ට්ස් වල ස්කන්ධය අතර වෙනසක් තියෙනවා. මම ඒ වෙනස හෙව්වොත් මට හම්බ වෙනවා ඒ වෙනස විදිහට 5.0.3 මට අඩු කරන්න ඕනේ 5.1.1.2.3 ඔයගොල්ලන්ට එනවා 0.18777. මේක තමයි ස්කන්ධ දෙක අතර වෙනස U වලින්. මෙන්න මේ ස්කන්ධය මොකද වෙන්නේ අපි දන්නවා අයින්ස්ටයින්ගේ ඉක්වේෂන් එක ප්‍රසිද්ධම ඉක්වේෂන් එක E = mc² වලින් මේක එනර්ජි නැත්නම් ශක්තිය බවට පත් වෙනවා. ඒ ශක්තිය තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ කාලයක් යද්දි මෙන්න මේ හයිඩ්‍රජන් ඉවර වුණාම අත්‍තර අපේ සූර්යයට තියෙන තා අවුරුදු බිලියන 5.5ක් ඒ අවුරුදු බිලියන 5.5ක් මේ රියැක්ෂන් එක සිද්ධ වුණාට පස්සේ එක පාට ඇකිලෙන්න පටන් ගන්නවා. මොකද මේක මේ මේන් සීක්වෙන්ස් අවස්ථාවේදී එක්තරා සමතුලිතයක් සිද්ධ වෙනවා. ඒ තමයි ගුරුත්වාකර්ෂණ බලය සමාන වෙනවා මේ රේඩියේෂන්ස් වලින් ඇති වෙන බලයත් එක්ක. ඒ බල අතර සමතුලිතතාවයක් තියෙනවා. මේ බල දෙක අතර සමතුලිතතාවය නැති වෙනවා
මේ හීලියම් හයිඩ්‍රජන් හීලියම් රියැක්ෂන් එක ඉවර වුණ වෙලාවට ඒ වෙලාවට එකපාරට මේ සූර්යයා ඇකිලෙන්න පටන් ගන්නවා. ඇකිලෙනකොට එකපාරට ආපහු කෝ එකේ නැත්තම් හරයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියාම මේකේ හීලියම් ටු ලිතියම් ලිතියම් ටු බෙරිලියම් වගේ ඉස්සරහා තියෙන මූලද්‍රව්‍ය වලට අදාළ රියැක්ෂන් එක විලයනයේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා අයන් දක්වා යකඩ දක්වා. එතකොට මේක ආපහු එකපාරට විශාල වෙනවා. ඒ කලින් ප්‍රමාණයට වඩා සෑහෙන විශාල ප්‍රමාණයකින්. උදාහරණයකට ගත්තොත් අපේ සූර්යයා රෙඩ් ජයන්ට් එකක් වෙනකොට සූර්යයා කියන්නේ අපේ පෘථුවිය ගමන් කරන කක්ෂය. ඒ තරම් ලොකු වෙනවා. එතකොට මේක රෙඩ් ජයන්ට් එකක් වෙලා පසු කාලින ඔක්කොම නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන්ස් ඉවර වුණාට පස්සේ නැවත වතාවක් planetary ග්‍රහලෝක නිහාරිකාවක් බවට පත් වෙලා ඒවායේ තියෙන දේවල් ඉවත් වුණාම සුදු වාමන තරුවක් බවට පත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය අපේ ඉර වගේ නැත්නම් අපේ සූර්යයා වගේ තියෙන තරුවක ගමන් මාර්ගය. හැබැයි ඊට වඩා වැඩි ස්කන්ධ තරු වෙන විදිහකට යන්නේ. මේකෙත් ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි එකපාරට ඒක ලොකු වෙනකොට සුවිශාල තරුවක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා රෙඩ් සුපර් ජයන්ට් කියලා. රෙඩ් සුපර් ජයන්ට් එකක් බවට පත් වෙලා ආපහු නියුක්ලියර් රියැක්ෂන් එක අයන් වලින් ඉවර වුණ ගමන් මේක කොලැප්ස් වෙනවා. කොලැප්ස් වෙනක ප්‍රමාණය අනුව එකපාරට පිපිරීමක් ඇති වෙනවා. ඒ පිපිරීමට අපි කියන සුපර්නෝවා පිපිරීමක් කියලා. මේ සුපර්නෝවා පිපිරීම තමයි විශ්වයේ තියෙන හැම පාටිකල් එකක්ම මේ ඔයා මම ඇතුළු මේ අපි හන්න හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ සුපර්නෝවා පිපිරීම වලින් ඇති වුණු මූලද්‍රව්‍ය නිසා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි තරුවල කොටස් මම ইনফরমේෂන් පැරඩොක්ස් එක ගැන කියලා දෙනකොට කියලා දෙන්න කොහොමද ඒක ගැන ඉදිරි දේවල්. ඊට පස්සේ මේක පාර්ට් දෙකක යනවා. එක්ක ඒකට නියුට්‍රෝන තරුවක් වෙන්න පුළුවන්. ගොඩාක් ස්කන්ධය තියෙනවා නම් ඒක අපි කතා කරන මාතෘකාව බවට පත් වෙනවා කළු කුහර. කළු කුහර බවට පත් වෙනවා. මේක තමයි තරුවක ගමන් මඟ. තරුවක ස්කන්ධය තියෙනවා නම් පුළුවන් කළු කුහරයක් බවට උනත් පත් වෙන්න. කළු කුහර ගැන ඉතිහාසයේ කතා කරනකොට ගොඩක් වැදගත් පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා මෙතන අපිට කතා කරන්න. පළවෙනි එක්කෙනා තමයි අයිසෙක් නිව්ටන්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. අපි මොන විද්‍යාවක කතා කරත් මේ භෞතික විද්‍යාව විශේෂයෙන්ම අයිසැක් නිව්ටන්ගේ නම නොකියවෙන තැනක් නැහැ. එයා හරියට භෞතික විද්‍යාවේ පියා වගේ හැම ශාස්ත්‍රයකම තියෙනවා. මෙයා 1980 මෙතන 1900 නෙමෙයි 1600 වෙන්න ඕනේ. 1687 දී නිර්මාණයක් කරනවා. එහෙම නැත්නම් පබ්ලිකේෂන් එකක් කරනවා Mathematica Principia කියලා. මේක ගොඩක් වැදගත් Mathematica Principia කියලා. මේක ගොඩක් වැදගත් මොකද මේකේ තමයි ඔයගොල්ලෝ අද ඉගෙන ගන්න නිව්ටෝනියන් නැත්නම් යාන්ත්‍ර විද්‍යාවේ ඔක්කොම දේවල් තියෙන්නේ. යාන්ත්‍ර විද්‍යාව. ඒ වගේම තමයි කැම්පස් එකේ මුල් අවුරුදු වල ඔයගොල්ලෝ කරනවා differential equations, integrations, මේවා differentiation මේ ඔක්කොම Mathematica Principia එකේ තිබුණු දේවල්. හරි. එතකොට අයිසැක් නිව්ටන් තමයි ඒවා ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. පස්ස කාලෙක විද්‍යාඥයන් ඉතින් මේවා ඩෙවලොප් කරලා තියෙනවා. හැබැයි මේක ඔක්කොම ඉන්ට්‍රොඩියුස් කරේ අයිසැක් නිව්ටන්. ඒකදී ඉන්ට්‍රොඩියුස් කරා තව දෙයක් gravity කියලා. ඒ වෙනකන් කට්ටියට අදහස් තිබුණා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒ මොකක් හරි දේ මොකක්ද කියලා mathematically පෙන්වුවේ අයිසැක් නිව්ටන්. ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ඉතින් ඇපල් ගහේ කතාව. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. දේවල් පෘථිවිය දෙසට ඇදෙන්නේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණයේ බලයෙන් හින්දා කියලා එයා කිව්වා. ඊළඟට වැදගත් වෙන්නේ 1700 අවුරුදු 100කට විතර පස්සේ 1780 ගණන් වලදී
ජෝන් මිචෙල් කියන විද්‍යාඥයා ප්‍රකාශයක් කරලා කියනවා සමහර තරු තියෙනවා ඒ තරුවල ගුරුත්වාකර්ෂණ බලය කොච්චර ප්‍රබලද කියනවා නම් ඒ තරුවල එන රේඩියේෂන් නැත්නම් ලයිට් එක කියලා කිව්වොත් ආලෝකයක් නැවතත් ඒ තරුව ඇතුළටම ඇදලා ගන්නවා. එන්න මේ වගේ එකක් කියලා තිබුණා. ඒ කාලේ කවුරුත් මේ කළු කුහර ගැන හිතලවත් නැති කාලෙක. ජෝන් මිචෙල්. ඊට පස්සේ ලප්ලාස් කියලා කියනවා සමහර තරුවල ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් වැඩි. ඒක වැඩි කොච්චර කියනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ මොකක්ද කියලා. GMOR මේකට වඩා වැඩි. මේ කියන්නේ මොකද්ද? escape velocity එක. හරි? escape velocity එක කියන්නේ යම් කිසි දෙයකට ඒ planet එක හරි ඒ තරුව හරි අතරින් මිදිලා යන්න පුළුවන් අඩුම වේගයේ ගුරුත්වාකර්ෂණ බලය මිදිලා යන්න පුළුවන් අඩුම වේගයට අපි කියනවා escape velocity එක කියලා. මේ escape velocity එකට වඩා සමහර තරුවල escape velocity එක වැඩි වෙනවලු ආලෝකයේ ප්‍රවේගයට වඩා. නැත්නම් ආලෝකයේ වේගයට වඩා. අන්න ඒ අවස්ථාවල වලදී මේ ආලෝකයට කවදාවත් බැරි වෙනවා මේ තරුව අතහැරලා යන්න. ඒ වගේ දෙයක් කියලා තියෙනවා. ඒකත් කවදාවත් කවුරුත් හිතපු නැති අවස්ථාවක කියපු දෙයක්. ඊළඟට ගොඩාක් වැදගත්ම දේ වෙන්නේ 1915 දී අයින්ස්ටයින් යාගේ ෆීල්ඩ් තියරි එකේ නැත්නම් යාගේ ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි අදට ලෝකයේ තියෙන වඩාත්ම පිළිගැනීමක් තියෙන න්‍යායන්නේ තියරිස් වලින් එකක් ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි ලෝකයේ ඉන්න ගොඩක් අයට ඇත්තටම මේක අයින්ස්ටයින්ගේ කාලේ කියලා දෙන ලෝකයේ ඉන්න 5 දෙනෙක්ට අර කාටවත් මේක තේරුම් ගන්න බෑ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් ඇත්තට මේ ඉක්වේෂන්ස් ලියන කොටත් නිකන් ඔළුව රිදෙනවා වගේ. ගොඩක් අමාරු දෙයක්. ඉතින් මේක ඉදිරිපත් කරා. මේකෙදි black holes ගැන අපි දැනට දන්න ඔක්කොම දේවල් theoretically එයා prove කරා. අපි දැනට හොයාගන්න දේවල් theoretically එයා පෙන්නුවා. උදාහරණයක් ඇටියට කියනවා නම් 2015 යම් අපි ගුරුත්වාකර්ෂණ තරංගයක් හොයාගත්තා. ඒක එයා ප්‍රෙඩික්ට් කරා 1915 දී. ඉතින් ඊට පස්සේ ගොඩක්ම වැදගත් කෙනා තමයි ජෝන් වීලර්. මෙයා තමයි කළු කුහර වලට කළු කුහර යන නම දුන්නේ. black holes කියලා කිව්වේ මෙයා තමයි. එයාගේ පේපර් එකේ ලියා මේ අමුතු තාරකා జాතියට මෙම අමුතු තරු జాතියට කිව්වා black holes කියලා. ඊට පස්සේ ස්ටීවන් හොකින් 1977 ඉඳන් 71 ඉඳන් ගොඩක් තියරි ඉදිරිපත් කරා කළු කුහර පිළිබඳව. එයාට එකම බාධා වුණේ Nobel Prize එක යන්න. එයා theoretically Nobel Prize එක දෙන්නේ සාමාන්‍ය theoretically දෙයක් practically නැත්තම් experimentally ඔප්පු කරලා පෙන්නුවාම හැබැයි එයා ඉදිරිපත් කර Hawking radiation එක theoretically explain කරන්න අපිට ගොඩක් කල් බලන් ඉන්න වෙනවා. ඒකින්ද තමයි යාට හම්බුනේ නැත්තේ ඒක යක් දැනගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ගොඩක්ම වැදගත් වෙනවා කැටි බෝමන්. මම කලිනුත් කිව්වා මෙයා අවුරුදු 29යි ඒ කාලෙදී. ඒ කියන්නේ දැන්ට මට වඩා අවුරුද්දයි වැඩිමල් ඒ කාලේ වෙනකොට මට දැන් 28යි. එයා අවුරුදු 29 වෙනකොට ලෝකේ පළවෙනි වතාවට කළු කුහරයක පින්තූරයක් ගත්තා. ලෝකේ පළවෙනි වතාවට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. දන්නේ නැති කට්ටිය කියනවා මේක සිමුලේෂන් එකක් කියලා. නෑ මේක සිමුලේෂන් එකක් නෙමෙයි මේක ඇත්ත ෆොටෝ එකක්. ඒක මම අර ඉස්සෙල්ලා පෙන්නපු එක ඇත්ත ෆොටෝ එකක්. ඉතින් මෙහෙම තමයි කළු කුහර ගැන අපි ඉතිහාසය ගැන කතා කරනකොට අපිට ඉතිහාසය ගැන කියන්න පුළුවන් දේවල් ඊළඟට ඇනටොමි එක මේ කළු කුහරගේ වල තියෙන දේවල් ගැන අපිට විස්තර කරන්න ගියාම මෙන්න මේ මම ලියපු ඩයග්‍රෑම් එක මම ඇඳපු ඩයග්‍රෑම් එක ගොඩක් වැදගත් වෙනවා. මේකේ අපි දන්න කළු කුහර වල ඇනටොමි එකක් ගැන අපිට ලොකුවට කතා කරන්න බෑ. හේතුව කළු කුහරයක අපි දන්න
කළු කුහරයක් ඇතුලේ තියෙන ඒවල් වලින් අපි දන්න එකම දෙයයි singularity කියලා එකක් තියෙනවා. ඒක ස්ටීවන් හොකින් කිව්වේ. මේ singularity කියන එකක් තියෙනවා. එච්චරයි අපි දන්නේ. mathematically විතරයි ඒකක් දන්නේ. ඊළඟට මේක තමයි event horizon එක. අනිත් දේවල් black hole එකට එළියේ තියෙනවා. black hole එක නිසා සිද්ධ වෙන දේවල්. හරි මෙතන මම පරීක්ෂණ කරන්නේ මෙන්න මේ radiation jet එක ගැන. එහෙම නැත්නම් අපි මම ඒකට කියනවා relativistic jet කියලා. relativistic jet හේතුව මේකෙන් තියෙන particles ඔක්කොම particles තියෙන මේ හරිය ඒවා almost close to speed of light. මේකට speed of light එකට වඩා ආසන්නයෙන් තමයි ගමන් කරන්නේ. මෙතන ඇත්තටම සිද්ධ වෙන සිදුවීම් දෙකක් තියෙනවා synchrotron radiation and inverse quantum effect කියලා. මම ඒව ගැන වැඩි දුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක කළු කුහර ගැන තමයි වැදගත් වෙන හින්දා මම ඒක ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට මේ photon sphere කියලා කියනවා. මේකෙදි photon relativistic ආලෝකයේ වේගයෙන් මේක වටේ කැරකෙනවා. ආලෝකයේ වේගයෙන් කැරකෙනවා. ඒක gravity එකෙන් මිදිලා යන්නත් බෑ. හැබැයි ඒකට ඇතුළට ඇදලා ගන්න තරම් gravity එකක් ඇත්තෙත් නැහැ. සමහරව කියනවා black hole එකක් තිබුණොත් black hole එක ඇතුළට යනවා කියලා. හැමතිස්සෙම black hole එක ඇතුළට යන්නේ නැහැ. black hole එක ඇතුළට ඇදගන්නේ අපි event horizon එක pass කරොත් විතරයි. event horizon එක pass කරන්නේ නැත්නම් අපිට black hole එක ඇතුළට යන්නේ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ interstellar කියන movie එක බලලා තියෙනවා නම් ඒක ඇත්තටම ගොඩක් scientifically accurate movie එකක්. ඒ movie එකේ උනත් තියෙනවා පෙන්නනවා ඒක ඇත්තටම පෙන්නන මේ වගේ කළු කුහරයක් ඒක ෆොටෝ එක ගන්න කලින් හදපු ෆිල්ම් එකක් ෆොටෝ එක ඇත්තටම ගන්න කලින් හදපු ෆිල්ම් එක මේ කළු කුහරයක් ආසන්නයේ තියෙන ග්‍රහලෝකයකට ඒගොල්ලෝ ගමන් කරන ආකාරය පෙන්නනවා. ඉතින් ඇත්තටම ග්‍රහලෝක තියෙනවා කළු කුහර අපේ ඉර තියෙනවා වගේ මැද කළු කුහරයක් තියෙන ග්‍රහලෝක තියෙන්න පුළුවන්. මේ ඇක්ක්‍රීෂන් ඩිස්ක් එකෙන් තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ කළු කුහරයක අපිට පේන දේවල් ගොඩක් අපිට දැනගන්න වෙන්නේ මේ accretion disk එක. උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන් Cygnus X1 කියලා. X1 කියලා ඔයගොල්ලෝ online ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න පුළුවන් Cygnus X1 කියලා binary source එකක් තිබුණා තියෙනවා. binary source එකක් කියන්නේ තරු දෙකක තරු පද්ධතියක්. මේ තරු දෙකේ තරු පද්ධතියේ එක තරුවක් එයාගේ කාලේ ඉවර වෙලා කළු කුහරයක් බවට පත් වෙලා තියෙනවා. මේ කළු කුහරයට පාටපත් වෙච්ච එක පසු කාලිනව අනිත් තරුව ගිලගෙන තියෙනවා. අනිත් තරුව ගිලගෙන තියෙනවා. ඔයගොල්ලෝ මේ ෆොටෝස් එහෙම ගන්නවා නම් කළු කුහරයක් විසින් තරුවක් ගිලිනවා. ඇත්තට මේක Cygnus X1 කියන binary system එකට අදාළ රූප සටහන. ඉතින් මෙන්න මේක තමයි anatomy of black hole ගැන කියන්න තියෙන්නේ මට. ඊළඟට black hole classification එක ගොඩක් වැදගත් වෙනවා. මේ black hole classification එකේදී මෙතන කියන්න පුළුවන් පළවෙනි එක තමයි primordial black holes නැත්නම් 4 minute black hole කියලා සමහරු කියනවා. ඒකේ කාලය තරම් වැඩි නෙවෙන හින්දා කියනවා ඇති. නමුත් ඒක දැන් පාවිච්චි කරන්නේ දැන් අපි පාවිච්චි කරන්නේ primordial black hole කියන එක. primordial black hole එක කියන black hole එක එච්චර ලොකු black hole එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේක ටෙනිස් බෝලයක් වගේ. හරි? ටෙනිස් බෝලයක් වගේ සයිස් එක. මේක ගොඩක් වැදගත් වෙන්නේ 2018 19 කාලෙදී විද්‍යාඥයෝ දෙන්නේ හිටියා ජොකැබ් and ෂාල් කියලා. මේ දෙන්න පේපර් එකක් ඉදිරිපත් කරා planet 9 කියලා. මම දන්නේ මමත් එතකොට 2019 කියන්නේ මම කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු 2යි මම එතන මගේ MPhil එක පටන් ගත්ත කාලේ මේ planet 9 ගැන මම ටිකක් හෙව්වා. මේගොල්ලෝ මේ planet 9 කියන එක හොයාගත්තේ අපේ තාරකා අපි දන්නවා අපේ ඉර තියෙනවා මෙන්න මේ විදිහට ඉර වටා වස්තුන් ගමන් කරන මෙන්න මේ වගේ ප්ලේන් එකක. වස්තුන් කියන්නේ අපේ ග්‍රහලෝක ඒ වගේම ඇස්ටරොයිඩ්ස් ඒ වගේ ඒවා මෙහෙම ගමන් කරනවා. හැබැයි මේ කුයිපර් බෙල්ට් එකේ තිබ්බ තව
සමහර objects අමුතු චලනයන් පෙන්වන්න පටන් ගත්තා. මෙහෙම තමයි අපි Neptune හොයාගත්තේ. ඒකින්ද විද්‍යාඥයෝ ඒ විදිහටම හිතුවා මේ වගේ තව මොකක් හරි ඇති කියලා. ඒකෙ මේ වගේ චලනය වෙන ඒවා තිබුණා. මොකද මේ ඔක්කොම ග්‍රහලෝක එක පැත්තට චලනය වෙද්දී ඔපොසිට් විදිහට චලනය වෙන ග්‍රහක තිබුණා. වැරදි පාරවල් වල යන ග්‍රහලෝක තිබුණා. සමහර ඒවා තිබුණා අංශක 90කින් යන ඒවා. මේ ඔක්කොම එකම විදිහකට යනකොට ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කළා තිබ්බා මේ හරියේ අපේ බ්‍රහස්පති වගේ 10 ගුණයකට විතර විශාල ග්‍රහලෝකයක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ කිව්වා planet 9 කියලා. ඒගොල්ලෝ පළවෙනි පේපර් එකේ උනේ ඒක. පස්සේ ඒගොල්ලෝ තව එකක් කිව්වා මේ planet 9 කියන එක primordial black hole එකක් වෙන්න පුළුවන්. මේ black holes ඇදුනේ විශ්වයේ ඇතිවීමත් සමග 1 බිලියන් වගේ වෙන කාලය වෙනකොට ඇති වුණු black holes ඒ කාලෙදී ගොඩක් ලොකු ඒවා ඇති වුණේ නැහැ, පොඩි ඒවා. ඉතින් මෙන්න මේ වගේ ඉතිරි වෙච්ච primordial black hole එකක් කොහොම හරි අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ඇවිල්ලා කියලා ඒගොල්ලෝ කල්පනා කළ පේපර් එකක් ලිව්වා. එතකොට හරි ඒගොල්ලෝ පේපර් එකක් ලිව්වා. ඒ පේපර් එක තමයි මේ අපේ planet 9 ගැන ගොඩක් තොරතුරු අපිට එලි කරන්නේ. ඊළඟට stellar mass black hole කියන්නේ අපේ සූර්යයාගේ ස්කන්ධයෙන් මෙන්න මේ ප්‍රමාණයට වඩා වැඩි black holes. මේක 10ක් වගේ වෙනකම් අපි කියන එක stellar mass black hole කියලා. මෙන්න මේක ගොඩක් වෙලාවට අපේ සූර්යයා වගේ ස්කන්ධය 3.6 ඉඳන් 10 දක්වා වගේ වෙන කාලයේදී අපි කියනවා stellar mass black hole කියලා. හරි. stellar mass black hole ගැන කතා කරන්න ගත්තොත් මේවා සාමාන්‍යයෙන් අපිට දැනට black holes හම්බෙලා තියෙන්නේ 50ක් වගේ තමයි. මේ 50ක් වගේ හම්බෙච්ච black holes වලින් ගොඩක් ඒවා stellar mass ඒවා කියලා කියනවා. ඊළඟට අපි හිතමු ගොඩක් වැඩි ස්කන්ධයක් තියෙනවා 10 6ක් m0 ඒ කියන්නේ අපේ සූර්යයාගේ ස්කන්ධයෙන් මිලියනයක් වගේ තියෙනවනේ ඒවා supermassive black hole ගණයටපත් වෙනවා. supermassive black holes මේ supermassive black holes ගැන කතා කරනකොට supermassive black holes ගොඩක් තියෙන්නේ විශාල ස්කන්ධ කලපවල galaxies වල මැද. අපේ galaxy කියන Milky Way එක නැත්නම් අපි ගත්තොත් Andromeda එක ඒ වගේ galaxies තියෙනවා. මේ galaxies වල මැද තියෙනවා supermassive black holes. ඒවා හින්දා අර ඉස්සෙල්ලා කිව්වා වගේ radiation emit කරනවා. මම ඒ ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. quasar කියන්නේ තව එක්තරා ඒ කියන්නේ ශක්තිය අඩු මේ black hole AGN කියනවා active galactic nucleus. මේකත් galaxies වල එන නැත්නම් මන්දාකිනි වල එන කළු කුහරයක්. ඊළඟට මේකත් අපිට ගොඩක් quasars අපිට ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. මම මේ ළඟදිත් අධ්‍යයනය කරා quasar එකකින් එන radiations ගැන. ඉතින් මේවා ගැන ගොඩක් available data තියෙන ඒවා quasars කියන්නේ. ඊළඟට quasar කියලා කියනවා අපි සිංහලේ intermediate black hole. intermediate black hole තමයි ප්‍රශ්නේ. මේක තාම theory එකක් විතරයි. theories වලින් අපිට කියන intermediate black hole එකක් තියෙනවා. ඒ කියන්නේ stellar mass black hole එකයි supermassive black hole එකයි අතර තව black hole జాතියක් තියෙන්න පුළුවන්. ඒකට කියනවා intermediate black hole කියලා. ඒක theoretically prove කරලා කියනවා ඒත් experimentally තාම එකක්වත් හොයාගෙන නැහැ. එතකොට මේවා තමයි black hole එක්තරා ආකාරයකට black hole classification එක කියලා කියන්නේ. ඊළඟට අපිට යන්න පුළුවන් Hawking. Hawking ගේ role එක මොකද්ද? black holes ගැන කතා කරද්දී. අපි Hawking එනකන් අපි black hole ගැන දැනන් හිටියේ black hole කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙයක් කියලා. හරි? ඒ කියන්නේ හරියට අපි පොඩි කාලේ හිතන් ඉන්නවා නම් 9 10 පන්ති වල හිතන් ඉන්නේ. අර ඒ කාලේ තියෙන ක්‍රෂ් එක තමයි මුළු ජීවිතේ කියලා.
ඒ කාලෙත් අපි එහෙම තමයි හිතන්නේ. බ්ලැක් හෝල්ස් කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති දේ. හැබැයි ලොකු වෙනකොට අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඉතින් අපිට ඒ දේම සිද්ධ වුණා හොකින් ආවට පස්සේ අපිට තේරුණා ඒක එහෙම නෙමෙයි කියලා. ප්‍රධානම හේතුව තමයි හොකින් ඉදිරිපත් කරා එයාගේ තියරි එකක් හොකින් රේඩියේෂන් කියන. හොකින් රේඩියේෂන්. හොකින් රේඩියේෂන් කියන්නේ බ්ලැක් හෝල්ස් වලින් radiation emit කරනවා. මම කියන්නේ මේ accretion disk එකකින් එන radiations නෙමෙයි black hole එකෙන් directly එන එක. ඒකට කියන්න කලින් මට පොඩි දෙයක් කියන්න සිද්ධ වෙනවා. ඒක තමයි virtual particles. virtual particles ගැන පොඩ්ඩක් කියන්න වෙනවා. හරි, virtual particles කියන්නේ මොනවාද? උදාහරණයක් හැටියට කිව්වොත් රික්තයක් තුල අපි දන්නේ අපි දන්න විදිහට රික්තයක් තුල කිසි දෙයක් නැහැ. රික්තයක් තුල කිසි දෙයක් නැහැ. හැබැයි රික්තයක් තුල අපි හිතමු මෙහෙම ප්ලේට් දෙකක් එකට තියලා අපි නිකන් කිසිම බාධාවක් නැතුව තියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ප්ලේට් දෙක ටිකින් ටික ලං වෙනවා. මේකට අපි කියන කැසිමියර් ඉෆෙක්ට් එක කියලා. මේ ටික ලං වෙනවා. පස්සේ අපි හොයාගත්තා එහෙම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. කිසිම දෙයක් නැතුවත් පදාර්ථය ඇති වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට නිකන් තේරෙන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් වෙනවා. පදාර්ථය මැටර්, ප්‍රතිපදාර්ථ, ඇන්ටි මැටර්, මැටර් and ඇන්ටි මැටර් ඇති වෙන්න පුළුවන් කිසිම දෙයක් නැතුව. හැබැයි ඒවා ඊටාම සුළු කාලයේදී ආපහු ඇන්ටිලේට් වෙලා ආපහු කිසි දෙයක් නැති තත්ත්වයකටපත් වෙනවා. හරි, පදාර්ථ ප්‍රතිපදාර්ථ හැදෙනවා. ඒවා ටික කාල වේලාවකින් ආපහු නැති වෙලා යනවා. මේ පදාර්ථ ප්‍රතිපදාර්ථ හැදෙනකොට රික්තයක් තුල ඒව වලින් බල ක්‍රියාත්මක වෙනවා මෙතන. මෙන්න මේ වගේ තැන්වලදී හැදෙන බල ඊටමත් අඩුයි. එතකොට සම්ප්‍රයුක්ත බල කියනවා ඇතුළට දෙපැත්තෙන්ම. ඒකින්ද තමයි මේ ප්ලේට් දෙක එකින් එක ලං වෙන්නේ. මේකට අපි කියනවා කැසිමියර් ඉෆෙක්ට් එක කියලා. මේක ඇත්තටම පාවිච්චි කරන එක ඉලෙක්ට්‍රොනික්ස් වල ඔයගොල්ලෝ ඉස්සරහට ගොඩක් දුර ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙයි ඉලෙක්ට්‍රොනික්ස් වල අලුතෙන් කම්පෝනන්ට් හදන්න මේක පාවිච්චි කරනවා කැසිමියර් ඉෆෙක්ට් එක. ඊළඟට මෙන්න මේ සිදුවීම සිද්ධ වෙනවා කළු කුහරයක ඉවෙන්ට් හොරයිසන් එක ආසන්නයේ. ඉවෙන්ට් හොරයිසන් එක ආසන්නයේදී සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඒකේ එකක් මැටර් එක මේ පැත්තේ ඇති වෙනවා, ඇන්ටි මැටර් එක මේ පැත්තේ ඇති වෙනවා. ඇන්ටි මැටර් එක නෙගටිව් එනර්ජි එකක් තියෙන්නේ. ඒක මේ පැත්තට යනවා. පොසිටිව් එනර්ජි එකක් තියෙන මැටර් එක රේඩියේෂන් එකක් විදියට මේ පැත්තට එනවා. හරි? රේඩියේෂන් එකක් විදියට එනවා. එතකොට මේ කළු කුහරයෙන් රේඩියේෂන්ස් එමිට් කරනවා. මේ එමිට් කරන රේඩියේෂන්ස් නිසා කළු කුහරේ එන්න පොඩි වෙලා අන්තිමට නැති වෙලා යනවා. මේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ කියන එක තාම අපි කවුරුත් දන්නේ නැහැ. අපිට ඒක ගැන හොයන්න උවමනාවකුත් නැහැ. මොකද මේ කළු කුහරේ අපි ගණනය කිරීම දරුවෝ අපේ සූර්යයාගේ සයිස් කළු කුහරයක් තිබ්බොත් ඒකට රේඩියේෂන් එමිට් කරලා නැති වෙන්න යනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවුරුදු. හරි, ඔච්චර ප්‍රමාණයක් අවුරුදු අපේ ග්‍රහලෝක විශ්වයේ තියෙනවද කියන එකත් තාම ප්‍රශ්නයක්. එතකොට පළවෙනි කළු කුහරයේ ලෝකයේ විශ්වයේ ඇති වුණු නැති වෙනකොට හැම තරුවක්ම මැරිලා ඉවරයි. අපි දන්න කියන හැම තරුවක්ම විනාශ වෙලා ඉවරයි පළවෙනි කළු කුහරයක් විශ්වයේ නැති වෙනකොට. මේක තමයි හොකින් රේඩියේෂන් කියන්නේ. 1971 දී ආවේ තියරි එකකින් ආයෙ ඉදිරිපත් කරා. ඒ ඉතාමත් වටිනම තියරි එකක්. දැන් කළු කුහර ගැන කතා කරනකොට. ඊළඟට ඉන්ෆර්මේෂන් පැරඩොක්ස්. මම අයින්ස්ටයින්ට ඉන්න කලින් ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එක ගැන පොඩ්ඩක් කියලා එන්න. ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් කියන්න කලින් අද ලෝකේ තවත් දැන් අපි දන්න විදිහට ක්වොන්ටම් ෆීල්ඩ් තියරි එහෙම නැත්නම් ස්ට්‍රිං තියරි ඒ වගේම තවත් තියරි එකක් තියෙනවා ඉන්ෆර්මේෂන් තියරි කියන්නේ. මේ ඉන්ෆර්මේෂන් තියරි කියන එක ගොඩක් වැදගත් තියරි එකක්. අපි දන්නවා ශක්ති සංස්ථිති නියමයේ කියන ශක්තිය විනාශ කිරීමට හෝ මැවීමට හෝ විනාශ කිරීමට නොහැක කියලා. ඒක අපි විශ්වයේ කොතනදී ගත්තත් සත්‍ය වෙන දෙයක්. විශ්වයේ කොතනදී ගත්තත් ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. ශක්තිය යම් ශක්ති ප්‍රභේදයකට කන්වර්ට් කරන්න විතරයි පුළුවන් වෙන්නේ.
ඉතින් මෙතන information paradox එකේදී කියන්නේ තොරතුරු කියන එකත් මවන්න බෑ විනාශ කරන්න බෑ කියලා. information theory එක. හරි. මොකද්ද මේ තොරතුරු කියන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඇත්තටම තොරතුරු කියලා කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි දන්නවා කාබන් වලින් අපිට හම්බ වෙනවා ගල් අඟුරු කෝල්. ඒ වගේම තමයි කාබන් වලින් අපිට හම්බ වෙනවා දියමන්ති. හරි. ගල් අඟුරු වලින් අපිට කාබන් වලින් ගල් අඟුරු සහ දියමන්ති දෙකම හම්බ වෙන මේ එකම කාබන් පරමාණු. වෙනස් වෙන්නේ මොකද්ද? මේකේ arrangement එක නැත්නම් අපි ඒකට කියන එකේ තොරතුරු වෙනස් වෙනවා කියලා. හරි. අපි දන්නවා විශ්වය හැදිලා තියෙන්නේ quarks වලින් සහ leptons වලින් කියලා. මේ quarks සහ lepton වල arrangement වෙනස් වෙනකොට ඔයාට කෙසෙල් ගෙඩියක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙසෙල් ගෙඩිය කන වඳුරව හම්බෙන්නත් පුළුවන්. මේ arrangement වල වෙනස් වීම මත. හරි. එතකොට මේ arrangement වල වෙනස් වීම තමයි ගොඩක් දුරට අපි කියන්නේ මේ තොරතුරු කියන එකෙන් නැත්නම් information කියන එකෙන්. හරි. ඊළඟට කියන්න පුළුවන් මේ information theory එක exist වෙනවද නැද්ද කියන ප්‍රශ්නය. paradox එකක් කියලා කියන්නේ මොකක් හරි දෙයක නමක් කිව්වොත් ඒ නමට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙනවා නම් අපි ඒකට කියන paradox එකක් කියලා. හරි. අපි තුන මේ කළු කුහර ඇතුලේ මේ event horizon එක ඇතුලේ සිද්ධ වෙන දේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හරි. මම තව උදාහරණයක් කියන්නම්. ඔයා පේපර් එකක් අරගෙන ඒ පේපර් එකේ ඔයාගේ අස්සන දානවා. ඔයාගේ අස්සන දානවා. මේ අස්සන දාලා ඊට පස්සේ ඒක පුච්චනවා. අස්සන දාලා පුච්චුවට පස්සේ ඔයා ඒ එකතු වෙන ඔක්කොම දේවල් අලු එහෙම නැත්නම් වායු ඔක්කොම දේවල් එකතු කරලා කවදා හරි හදනවා සුපර් කම්පියුටර් එකක්. මේ සුපර් කම්පියුටර් එකෙන් පුළුවන් මේ ඔක්කොම අංශු ඇනලයිස් කරලා ඔයාට පුළුවන් ආපහු ඔයාගේ අස්සන මොකද්ද කියලා බලා ගන්න. කොලේ ලියපු අස්සන බලා ගන්න. හරි? කොලේ ලියපු අස්සන බලා ගන්න. ඉතින් ඒ තරම් හදලා යනකොට තාක්ෂණයේ දියුණු වෙලා නැහැ. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ ইনফরমේෂන් කියන එක විනාශ වෙන්නේ නැති හින්දා. ইনফরমේෂන් කියන එක විනාශ වෙන්නේ නැති හින්දා. හැබැයි ඔයා කළු කුහරයක් ගාවට ගිහිල්ලා කළු කුහරේ ඇතුළට ගියා කියලා කියන්නේ. කළු කුහරේ ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ මේ ইনফরমේෂන් කියන එක හොයා ගන්න බෑ. හරි. ඒක හරියට ඔයා හිතුවොත් අඹ එතකොට දොඩම් කොමඩු එහෙම දාලා ඔයා ෆෘට් ජූස් එකක් හදනවා. ෆෘට් ජූස් එක හැදුවට පස්සේ ෆෘට් ජූස් එක බොනකොට ඔයාට කියන්න බෑනේ මේ කෑල්ල මට හම්බෙන්නේ මේ බොන එකේ මේ ටික හම්බෙන්නේ අඹ එකෙන් ආපු ටික මේකෙන් හම්බෙන්නේ කොමඩු එකෙන් ආපු එක කියලා එහෙම කියන්න බෑනේ. ඒ වගේ තමයි බ්ලැක් හෝල් එක ඇතුළට ගියාට පස්සේ ඔයාගේ පාටිකල් ඔක්කොම එකම ද්‍රව්‍ය ඉන්ෆර්මේෂන් ඔක්කොම වෙනස් වෙනවා. මේකට ප්‍රධාන ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එකට ප්‍රධාන කාරණා තුනක් හොයාගෙන තියෙනවා. පළවෙනි එක තමයි ඇත්තටම කළු කුහරයක් ඇතුළට ගියාට පස්සේ තොරතුරු කියන එක නැති වෙනවා. තොරතුරු කියන එක නැති වෙනවා. ඒක තමයි පළවෙනි එක. ඊළඟට කියන්න පුළුවන් දෙවෙනි එක ඇවිල්ලා දෙවෙනි එක තමයි තොරතුරු නැති වෙන්නේ නැහැ. තොරතුරු හංගලා තියාගන්නවා. තොරතුරු හංගලා තියාගන්නවා. හංගලා තියාගෙන මෙයා මොකද කරන්නේ? තව කවදා හරි දවසක පොඩි බ්ලැක් හෝල් එකක් හදනවා. ඒ බ්ලැක් හෝල් එක තව යුනිවර්ස් එකක්. තව විශ්වය. මේ ඔක්කොම තියරිස්. ඒ විශ්වය ඇතුලේ ඔයාගෙන් ගත්ත තොරතුරු තියෙනවා. ඔයා ඇතුලට වැටෙනකොට ගත්ත තොරතුරු තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තියෙනවා. මේ බ්ලැක් හෝල් එකේ ইনফরমේෂන් නැති වෙන්නේ නැහැ. ইনফরমේෂන් ස්ටෝර් කරලා තියාගන්න හරියට හાર્ඩ් ඩ්‍රයිව් එක වගේ. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඔයා හිතන්නේ ඔයාගේ පවුලේ පින්තූර ඔයා කැම්පස් එක දාලා ගත්ත පින්තූර ඔයා පොඩි කාලේ ඉස්කෝලේ කාලේ ගත්ත පින්තූර ඔක්කොම එකතු කරලා හાર્ඩ් ඩ්‍රයිව් එකකට දාලා තියාගන්න. හાર્ඩ් ඩ්‍රයිව් එකට දාලා තියාගන්නකොට මොකක් හරි හේතුවකින් හાર્ඩ් ඩ්‍රයිව් එක කැඩෙනවා.
ඔයා දන්නවා hard drive එක ඇතුලේ ඔයාගේ තොරතුරු ඔක්කොම තියෙනවා කියලා. හැබැයි ඒ තොරතුරු මොනවද කියලා ඔයාලා පාවිච්චි කරන්නද? අන්න ඒ වගේ දෙයක් කියලා කියන මේ තොරතුරු ගබඩා කිරීමක් වෙන්න පුළුවන් කියලා. හරියට ඒක අපි ඊට පස්සේ ඒකට තව theories දානවා holographic principle කියලා theory එකක් තියෙනවා. මේක 2D event horizon එකේදී store කරලා තියා ගන්නවා. කවදා හරි අපිට ඒක project කරන්න ඕන වුණාම ඒක project කරනවා කියලා. ඒක වෙනමම theory එකක්. හරි මේක තමයි information paradox එක කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම information paradox කියවම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි black hole එක නැත්නම් කළු කුහරයක් ඇතුළට ගියොත් ඔයගොල්ලන්ට කිසි තොරතුරක් ආපහු ලබා ගන්න බෑ දැනට තියෙන දේවල් අනුව දැනට තියෙන න්‍යායවල අනුව. හරි අමතරව ඊට අමතරව දැන් කියනවා Hawking radiation එක මගින් තොරතුරු ගන්න විදිහක් තියෙනවා කියලා දැනට theories ගොඩ නැගෙමින් පවතිනවා. ඒ තාම ඒවා පැහැදිලි කරන්න තරම් සුදුසු theories නෙමෙයි. හරි දැන් වෙලාව මගේ පැය දැන් ගොඩක් දුරට ඉවර වීගෙන යන්නේ. ඊළඟට මට general relativity ගැන ප්‍රයක් කරන්න ඕන වුණා. හරි අයින්ස්ටයින් මේ black hole ගැන කියනකොට ඒක ගැන ගොඩක් දේවල් කතා කරන්න කියනවා. අයින්ස්ටයින්ස් field equation එක තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ මේක ගැන කතා කරනකොට. අයින්ස්ටයින්ස් field equation එක මම කිව්වා මේවා හරියට අන්තර දෙමළ වගේ හරියට තේරුම් ගන්න බැරි නම් මෙන්න මේකට තමයි අයින්ස්ටයින් field equation කියන්නේ. මේවා ඔක්කොම tensors එක තියෙන්නේ. ඔයගොල්ලෝ අර vectors ගැන කතා කරනවා වගේ vectors වගේ quantity එකක් තමයි අපි geometric වලට එන මේ special relativity general relativity එනකොට tensor කියලා කියන්නේ. මෙන්න මේකට අපි කියනවා අයින්ස්ටයින්ගේ field equation එක කියලා. මෙන්න මේක තමයි Ricci curvature. ඒ කියන්නේ space time එකේ curvature එක. ඒකට කියන අපි Ricci curvature කියලා. and මේ හරියට එනකොට අපිට කියන්න පුළුවන් මේකට අපි කියනවා Ricci scale එක කියලා. scale එක මේක තමයි energy tensor එක. මේකට අපි කියනවා stress energy කියලා. හරි මම මේ black hole ගැන කියලා දෙන්න ප්‍රධාන හේතුව තමයි අයින්ස්ටයින් කිව්ව විදිහට black hole එකක් ගාවට යනකොට space and time එකේ infinite potential well එකක් හැදෙනවා. ඒ කියන්නේ ගොඩාක් ගැඹුරු curve එකක් එනවා. ඒකින් තමයි මේක ඇතුළට යන දේවල් ගැන මුකුත් අපිට කියන්න බැරි වෙන්නේ. ඒක පෙන්වන සමීකරණය තමයි මේ තියෙන්නේ. ඊළඟට ඒකට solution එක පස්සේ හොයාගත්තා g mu r කියන metric එක dot කරනවා ds squared එකත් එක්ක. මේවා ඇත්තටම තේරුම් ගන්න ටිකක් අමාරුයි. හරියට general theory of relativity පටන් ගන්න. මෙන්න මේ සමීකරණයට අදාළ solution එක අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. එතන ඒකෙන් අපිට පැහැදිලි මෙන්න මේකේ පැහැදිලි කිරීම තමයි infinite potential well එකක් හැදෙනවා කියන එක. සාමාන්‍ය වස්තු ගැන කතා කරන්න ගත්තම සාමාන්‍ය වස්තු අපිට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ඕනම වස්තුවක් අපිට surface එකක් තියෙන ඇතුළට යන ගැන කතා කරනකොට හැබැයි black hole එක ඊට වඩා පොඩ්ඩක් වෙනස්. black hole එක ඇතුලේ තියෙන මොනවද කියන එක අපි හරියටම දන්නේ නැහැ. event horizon එක එහා පැත්තේ තියෙන මොකක්ද කියලා දන්නේ නැහැ. මේ event horizon එකට අදාළ radius එක අපිට හොයාගන්න පුළුවන් ශ්වාසරායු radius එක කියලා. ඒක 2gm/c² කියලා අපිට ගන්න පුළුවන්. මේක ශ්වාසරායු radius එක. හරි මේකෙන් තමයි ඒ කියන්නේ ඕනම black hole එකකට අදාළ radius එක කොච්චරද කියලා හොයාගන්න. අපේ සූර්යයට අදාළ black hole එකක් ඇති වුණොත් ඒකේ radius එක 3 කිලෝමීටර්ස් වගේ වෙනවා කියලා අපිට මේකෙන් ගන්න පුළුවන්. හරි ඊළඟට තව දේවල් තියෙනවා මෙතන කතා කරන්න general relativity එකක් ගැන කොහොමද angular momentum එක mass එක charge එක වෙනස් වෙන්නේ black hole ගැන. ඒක ගැන මම බලාපොරොත්තු වෙනවා කතා කරන්න. හැබැයි ඊට කලින් මම හිතන්නේ ඒච්චර දුරට යනවට වඩා මම කැමති අන්තිම part එක හැටියට merging black holes ගැන පොඩ්ඩක් කතා කරන්න. black holes merge වෙන එකත් මට ඔප්පු කරන්න තිබුණා. ඒත් දැන් කාලය මදි. black holes merge වෙන එකත් general theory of relativity එකේ relativity වලින් Einstein mathematically prove කරලා තිබුණ එකක්. ඊට පස්සේ 2015 දී
LIGO කියන ඔබ්සර්වේටරි එකකින් මේක ඔප්පු කරලා පෙන්නුවා. හරි මේ ඔප්පු කිරීමට Nobel Prize එක හම්බුණා. මේ තියෙන්නේ LIGO කියන එක්ස්පෙරිමන්ට් එක. මේ තියෙන්නේ හොයාගත්ත දත්තය මම මෙතන දාලා තියෙන්නේ මේ. ඔයගොල්ලන්ට පේන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වෙනස් වෙලා තියෙන සටහනක් තියෙනවා. හරියට මේක බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ සාමාන්‍ය ප්‍රමාණය මේ තියෙන්නේ. මෙතන ඉඳන් වගේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හේතුව තමයි ඇත්තටම කිව්වොත් මේ LIGO එකේ වෙන්නේ මේක කිලෝමීටර් 4ක් දිග ආම්ස් දෙකක් තියෙනවා. මේ දෙපැත්තට තියෙන කිලෝමීටර් 4ක් දිග ආම්ස් දෙකක්. මේකේ එක පැත්තකට යවනවා ලේසර් කිරණයක් ආපහු අනිත් පැත්තටත් යවනවා ලේසර් කිරණයක්. මේ දෙකම එකම වෙලාවෙ යවන්නේ. හරි මේක මම සිම්ප්ලි මම කිව්වොත් මේකේ වෙන්නේ මොකද්ද කියලා. මේ ලේසර් කිරණය ආපහු මේ පැත්තට එනවා. මේ පැත්තට යවපු එකත් ආපහු මේ පැත්තට එනවා. මේ දෙක එනකොට මේ දෙක අතර කාලය වෙනස් වෙන්න බෑ. හේතුව මේ දෙක එකම පැත්තට ගිහිල්ලා එකම පැත්තෙන් එකම දුර ගිහිල්ලා ආපහු ඒ දුර ගෙවාගෙන එන හින්දා. ආලෝක ප්‍රවේගයේ නියතය c කියන එක වෙනස් වෙන්න බෑ. හරි අපි දන්නවා ප්‍රවේගය කියන්නේ දුර බෙදීම කාලය නැත්නම් විස්ථාපනයේ බෙදීම කාලය. හරි මේ දුර සමානයි නම් ස්පීඩ් එකත් කොන්ස්ටන්ට් නම් අනිවාර්යයෙන්ම කාලයත් කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. හැබැයි 2015 දී අපිට හම්බුණා 2015 දී මුලින්ම සිද්ධ වුණා අපිට රේඩ් මේ අපේ ටෙලිස්කෝප් වලට දිස්සුණා බ්ලැක් හෝල්ස් දෙකක් මර්ජ් වෙනවා. ඒ මර්ජ් වෙනවත් එක්කම අපි LIGO එකෙන් අපිට හම්බුණා data එකක්. මේ යපු රේස් දෙක ඇවිල්ලා තිබුණේ කාල දෙකක කියලා. කාල දෙකකදී ඇවිල්ලා තියෙනවා නම් වෙනස් වෙලා ආලෝක ප්‍රවේගයේ නියතයක් මේක නියතයක් නිසා වෙනස් වෙන්න තියෙන එකම සාධකය තමයි කාලය අඩු වෙනස් වුණා කියන්නේ දුර වෙනස් වෙලා තියෙනවා. දුර වෙනස් වෙලා තියෙනවා කියන්නේ අපේ සාපේක්ෂ කියන්නේ අවකාශය වෙනස් වෙලා තියෙනවා. අවකාශය ඔයා මම ඇතුළු අවකාශ සම්පූර්ණ අවකාශයම වෙනස් වෙලා තියෙනවා. හරි අවකාශයෙන් තුලම රිපල් එකක් ගිහිලා තියෙනවා. ඒ රිපල් එකකින්ද තමයි මේකේ අදාළ කාලයන් වෙනස් වෙලා තියෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. ඒ හොයා ගැනීමට Nobel Prize එක හම්බෙලා තියෙනවා. හරි මට තව ටිකක් කතා කරන්න ඕන ස්පින් එක ගැන ඇක්ට්‍රේෂන් ඩිස්ක් වල වෙනස් වීම ගැන black holes කොහොමද general relativity වලින් බෙදන්නේ වෙන් කරන්නේ classification එක ගැන කියලා. හැබැයි දැන් මම ඕනකට වඩා කාලය අරගෙන තියෙන හින්දා මම මෙතනින් නවත්තනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් ප්‍රශ්න වලට අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට අහන්න. මොකද ප්‍රශ්නේ? ඔව් ශක්තිය හා බල අතර වෙනසක් තියෙනවද එහෙනම් ඒ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නවද? මම ලේසිම විදිය කියන්නම් ශක්තිය මනින එකක ඇවිල්ලා ජූල්ස් බලය මනින්නේ නිව්ටන් මීටර්ස් කියන්නේ ශක්තිය. How can we participate in your next online sessions? මෙහෙමයි අපි දැන් මම විතරක් නෙමෙයි මාත් එක්ක එකතු වෙලා මේක ඕගනයිස් කරපු කට්ටියක් දන්නේ නැති මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ PhD කරන කෙනෙක්, හූස්ටන් යුනිවර්සිටි එකේ PhD කරන කෙනෙක්, සින්සිනාටි යුනිවර්සිටි එකේ PhD කරන කෙනෙක්, ඒ වගේම තමයි අපේ කොළඹ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් සහ මම අපි පස් දෙනා එකතු වෙලා ලෙක්චර්ස් කරනවා. ඒව ගැන ගොඩක් වෙලාවට මගේ Facebook එකේ මගේ Facebook page එකක් තියෙනවා. page එකේ දානවා. එහෙම නැත්නම් අපේ WhatsApp group එකක් තියෙනවා. ඒ group එකෙත් අපි දානවා. මට මොකක් හරි message එකක් වගේ කොයින් හරි එවුවොත් මම ඒක පිළිබඳව මම ඒකට ඇතුල් කරනවා WhatsApp group එකට. සුදු කුහර පිළිබඳ හැඳින්වීමක් දෙන්න පුළුවන්ද? ඔව් black holes එක ගාවදී කාලය අඩු වෙනවද? හරි මේ ප්‍රශ්න ටික මම උත්තර දෙන්නම්. ප්‍රධාන දේ සුදු කුහර ගැන අහලා තිබ්බා. මේකත් ඇත්තටම තියරි එකක් තමයි. කළු කුහරයේ වල ප්‍රතිවිරුද්ධ දේ සුදු කුහරයක් කියලා කිව්වොත් හරි කියලා මම හිතනවා.
ඔයාලා හිතන්නේ ඔයගොල්ලෝ සිංක් එකකදී වතුර වලට මොකද වෙන්නේ? වතුර ඔක්කොම වැටෙනකොට සිංක් එකේදී එකතු වෙලා ඇතුළට යනවා. මේක හරියට කළු කුහරයක් වගේ. සිංක් එකේ මේ බටේ ගිහිල්ලා එළියට එන තැන මොකද්ද කියන්නේ? අන්න ඒක හරියට සුදු කුහරයක් වගේ. එහෙම නැත්නම් white hole එකක් කියලා අපි කියනවා. සුදු කුහරයකදී සිද්ධ වෙන්නේ කළු කුහරයේ තියෙන දේවල් ඔපොසිට් දේවල්. කළු කුහරයක් event horizon එකේ ගාවදී හැම දෙයක්ම event horizon එකේදී හැම දෙයක්ම ඇදලා ගන්නවා. සුදු කුහරයකදී event horizon එකේදී මොකද වෙන්නේ? හැම දෙයක්ම එළියට විසික් කරනවා. ඇතුළට එන්න දෙන්නේ නැහැ එක දෙයකට. කළු කුහරයේ accretion disk එකක් තියෙන හැබැයි සුදු කුහරයක අපිට ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. හරි සුදු කුහර කියන්නේ තාම hypothetical අපි තාම හොයාගෙන නැහැ. මෙහෙම දේවල් තියෙන්න පුළුවන් කියන මතය තියෙනවා. දැනට තාම අපිට සුදු කුහරයක් හම්බෙලා නැහැ. ඊළඟට අහලා තිබුණා රූප එක ගැන අහලා තියෙනවා. රූප එකට මම ඒ ගැන පස්සේ උත්තර දෙන්නම්. කාලයට අංශුමය ගතියක් තියෙනවද? කාලයට අංශුමය ගතියක් මේ වෙනකම් කතා කරන්නේ නැහැ. black hole එක ගාවදී අඩුවෙන් ඔව් black hole එක ගාවදී time dilation එකක් තියෙනවා. හේතුව වස්තුන් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන හින්දා අපි උදාහරණයක් හැටියට කිව්වොත් මේ general relativity වල කාලය කියන එක අපිට මයින්නේ මෙන්න මේ විදිහට. කාලය කියන එක වෙනස් වෙනවා වේගෙත් එක්ක. හරි වේගය වැඩි වෙන්න c වලට ලං වෙන්න මොකද වෙන්නේ? මේ කාලය කියන ගතවන කාලය ඒකේ තප්පර 5ක් වගේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කියන්න ඔයා දැන් මෙහෙම ෂටල් එකක ඉන්නවා. ඔයත් එක්ක තව යාළුවෙක් ඉන්නවා. ඔයාගේ යාළුවා බ්ලැක් හෝල් එක ගාව තියෙන ග්‍රහලෝකයකට ගිහිල්ලා ආපහු වෙනකොට යාළුවට හරියට හිතුවොත් විනාඩි 5ක් ගියා කියලා සමහර විට ඔයාට ගිහිල්ලා තියෙන පුළුවන් අවුරුදු 5ක්. හරි උදාහරණයක් හැටියට කිව්වොත් තව මිනිහෙක් බ්ලැක් හෝල් එකට වැටෙනවා කියලා ඔයා මෙතන ඉඳන් බලන් ඉන්නවා ඌ බ්ලැක් හෝල් එකට වැටෙන විදිය ඔයාට පේනවා ටික වෙලාවක් ගියාට පස්සේ මිනිහා ෆ්‍රීස් වෙලා ඉන්නවා කියලා. මිනිහා යන්නේ නැහැ හෙලවෙන්නේවත් නැහැ. හැබැයි මේ මිනිහට තේරෙනවා මිනිහා යනවා කියලා. හේතුව මේ කාලය කියන එක බ්ලැක් හෝල් එක ගාවදී කාලයක් බෙන්ඩ් වෙනවා. අයින්ස්ටයින් කිව්වා කාලය සහ අයින්ස්ටයින් ඒක කියනකම් අපි හැමෝම හිතන් හිටියේ කාලය කියන්නේ අවකාශය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙකක් කියලා. වෙනස් දෙකක් කියලා. හැබැයි අයින්ස්ටයින් කියනවා නෑ ඒ දෙකම එකම දෙයක් කියලා. කාලය සහ අවකාශය කියන්නේ. මෙන්න මේක තමයි සමීකරණය. excuse me sir wormhole ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද? මම පැහැදිලි කරන්න. විශ්වයේ සුදු කුහර කියන්නේ තාමත් අපිට කියන්න බෑ. කියන්නේ තාමත් අපි තියරි එකක් විදියට විතරයි සලකන්නේ. ඒකින්ද ඒක තාමත් ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒකට තාම හේතු මොකක්ද කියලා තාම අපිට හොයාගන්න බෑ. මොකද තාම ඒක තියරි එකක් විතරක් ඉන්නේ. ඊළඟට කළු කුහරේ ඡායාරූප ගත කළේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉවෙන්ට් හොරයිසන් කියලා ටෙලස්කෝප් එකක් තියෙනවා. ඒ ටෙලස්කෝප් එකට තියෙන ලෝකයේ තැන් 7ක තියෙනවා. ඒ තැන් 7කින් මුළු පෘථුවියම අපි කම්පියුටරයිස් කරලා තියෙනවා එක කාචයක් විදියට. ඒ කාචයක් විදියට වර්චුවල් කාචයක් විදියට අරගෙන එතකොට ඒකේ රිසොලූෂන් එක ගොඩක් වැඩි. ඒ රිසොලූෂන් එක ගොඩක් වැඩි එක මට මතක විදියට එයා 200 ගානක් හරි 300 ගානක් හරි TB තමයි ඇල්ගොරිතම් එක. ටෙරාබයිට් මෙච්චර ගානක්. ඉතින් ඒ කියන්නේ ගොඩක් අමාරු ඇල්ගොරිතම් එකකින් තමයි ඒක රිසෝල්ව් කරලා තියෙන්නේ. හරි. ඇක්ටිවේෂන් ලිස්ට් එක ජෙනරේට් වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා බයිනරි සිග්නස් x1 කියලා. සිග්නස් x1 වගේ ඒ අවට තියෙන බයිනරි සිස්ටම්ස් වලින් එන පාටිකල්ස් වල සමහරකට බ්ලැක් හෝල් එක ඇතුළට යන්න බැරි වෙනවා. ඒ හේතුව තමයි ඒවා ඉවෙන්ට් හොරයිසන් එකට වැටෙන්නේ නැති වෙනවා. ඒ ඉතුරු වෙන ඒවාට වලින් තමයි ඇක්ටිවේෂන් ඩිස්ක් එක හැදෙන්නේ. ඊළඟට සමාන්තර ලෝක ඇත්තටම තියනවාද?
භෞතික විද්‍යාවේදී ක්‍රියාවක් ඇත්තටම තියනවද නැද්ද කියලා මට කියන්නත් බෑ. මට විතරක් නෙවෙයි අයින්ස්ටයින් ආවත් එයාටත් ඇත්තටම කියන්න බෑ තියනවද නැද්ද කියලා. මම ඔයගොල්ලෝ මගේ ක්වොන්ටම් මෙකැනික් ලෙක්චර්ස් වලට ආවනම් මම සමාන්තර ලෝක න්‍යාය පැහැදිලි කරලා පෙන්නුවා. සමාන්තර ලෝකයක් ජෙනරේට් වෙන්නේ කොහොමද කියලා. හැම දෙයකටම ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් එක කියලා එකක් තියෙනවා. මේ වෙලාව ඇතුළත මට එන්ටැන්ගල්මන්ට් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ටිකක් අමාරුයි. සමාන්තර ලෝක ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. සම්භාවිතාවයක් තියෙනවා. ඊට කාලය කියලා දෙයක් කාලය කාලය කියන්නේ හිත තුළ ඇති වෙන දෙයක් කියලා කියන්න අමාරුයි. භෞතික අර්ථයක් තියෙනවා. අපිට මෙෂර් කරන්න පුළුවන් කියන්නේ භෞතික දෙයක් තියෙනවා කියන එක. අපිට කාලය මෙෂර් කරන්න පුළුවන්. මම කොයිලාවත් කිව්වේ නෑ කිසිම දෙයකට බ්ලැක් හෝල් එකකින් එළියට යන්න පුළුවන් මිදෙන්න බෑ කියලා. බ්ලැක් හෝල් එකක ඉවෙන්ට් හොරයිසන් එකේ ඇතුලේ කිසිම දෙයක ඉවෙන්ට් හොරයිසන් එක තියෙනවා නම් ඉවෙන්ට් හොරයිසන් එකෙන් ඇතුලේ කිසි දෙයකට එස්කේප් වෙන්න බෑ. ඉවෙන්ට් හොරයිසන් එකෙන් එහා පැත්තේ එස්කේප් වෙන්න පුළුවන්. මං කිව්වා ග්‍රහ ලෝකෙ හිටන් තියෙනවා කියලා. ස්පේස් ටයිම් බෙන්ඩ් වෙන්නේ නැති අවස්ථාව. ඔය සාමාන්‍ය වෙලාවට ස්පේස් ටයිම් බෙන්ඩ් වෙන්නේ නැහැ. ස්පේස් ටයිම් එක බෙන්ඩ් වෙන්න නම් අධික ගුරුත්වයක් තියෙනවා. අධික ගුරුත්වයක් තියෙන වෙලාවට විතරයි ස්පේස් ටයිම් එක බෙන්ඩ් වෙන්නේ. නිකන් වෙලාවට අපිට නිකන් ලෝකෙ ඉන්නකොට ස්පේස් ටයිම් එක බෙන්ඩ් වෙනවා කියලා අපිට කියන්න බෑනේ. අධික ගුරුත්වයක් අර සාමාන්‍ය වෙනවා. ඒක ප්‍රමාණය අපිට ඇසට නොගැනී හැකි තරම් ප්‍රමාණයක්. බ්ලැක් හෝල් එකක් ගාවදී කාලය යන එක ස්ලෝ වෙනවා නම් අපිට ඒකට ගිය දෙකට මේ මොකක්ද කියලා සාපේක්ෂව පේන වෙලාව සෑහෙන වැඩි නිසා මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති වෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම බ්ලැක් හෝල් එකක් ළඟදී සිද්ධ වෙන දේවල් අපිට ඔබ්සර්ව් කරන්න හරි අමාරුයි. මොකද ඒක සෑහෙන කාලයක් ගන්නවා. සමහර වෙලාවට ඒ කාලය අපේ ජීවිත කාලයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකට ඔබ්සර්ව් කරන්න ටිකක් අමාරුයි. කාලයේ දිග බලන මාන වලට අමතරව මාන තියෙන්න පුළුවන්ද? එහෙනම් ඒ වගේ මොනවා ඇත්තටම මට ඒ ගැන හරියටම අයිඩියා එකක් දෙන්න බෑ. මාන වශයෙන් ගත්තොත් අපි ගන්නෙ මාන කියලා කිව්වොත් කාලය දිග බලල ඒ කියන්නේ MLT වලට අමතරව මාන තියෙනවා. ටෙම්පරේචර් එක කියන එක ගන්න පුළුවන් තීටා කියලා මානයක් විදිහට. ඒ වගේ තියෙනවා. සාමාන්‍ය ඒ ලෙවල්ස් වලදී වගේ කතා කරනවා. ඊළඟට ලොකු ප්‍රශ්නේ වන්නේ පා ටිකක් මේ වෙලාවම කියවන්න අමාරුයි. ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ බ්ලැක් හෝල් එකක් ඇතුළත නෑ බ්ලැක් හෝල් එක මේක වෝම් හෝල් එකක්. තව එක්කෙනෙකුට තව වෝම් හෝල් එකක් කියන්නේ මොකද්ද කියලා. අපි හිතමු විශ්වය කියන්නේ වාගේ පේපර් කොලයක් අතර ගත්තොත් මේක අපි ගත්තොත් විශ්වය කියලා. ඔයාලා මෙතන ඉඳන් මෙතනට යන්න විනාඩි 15ක් ගත වෙනවා නම් ඔයා හදිස්සියේ කොලේ බෙන්ඩ් කරලා ඒ කොලේ ඇතුලෙන් හිලක් හැදුවොත් මෙතන ඉඳන් මෙහෙම යන්න ඔයාලට විනාඩි 15ක් යනවා නම් මෙතන ඉඳන් මෙතනට යන්නේ තප්පර 10 නම් යන්නේ. අන්න ඒ වගේ එකකට අපි කියනවා වෝම් හෝල් එකක් කියලා. විශ්වය තුල සංචරණය කරන්න පුළුවන් ආකාරයේ කුහර වලට අපි කියනවා වෝම් හෝල්ස් කියලා. ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. ඔව් කලින් ලෙක්චර්ස් මගේ YouTube channel එකේ තියෙනවා මිතුන් නිමේෂ්ක කියලා. කලින් ලෙක්චර්ස් කියන්නේ quantum mechanics සහ quantum field theory කියන ලෙක්චර්ස් ටික. ඊළඟ මේකත් මම වීඩියෝ එක හම්බුනොත් මම දානවා. සර් කාලේ කියන්නේ ආකුලත් කරා යනවා. ඒක අර thermodynamics එක spontaneously විදිහට කියන්න අමාරුයි. දැනට ඒ කියන්නේ අපි දන්න විදිහට ඔව් එන්ට්‍රොපි එක වැඩි වෙන දිශාවට තමයි කාලය ගමන් කරන්නේ කියලා අපිට දැනට කියන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට කියන්න ඒ කියන්නේ සමහර වෙලාවට බ්ලැක් ඒ කියන්නේ ස්පොන්ටේනියස් ගතිය ගැන කාලයකට කියන්න අමාරු තැනුත් අපිට තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් විශ්වයේ ආරම්භයේදී සිදු වුණු දේවල් අපිට අහඹුදාවේ පිළිබඳ කියන්න ටිකක් අමාරුයි. 4D ගැන අහලා තියෙනවා. 4D කියන්නේ normally fourth dimension එක ඇටියට dimension එකක් හඳුන්වලා දුන්නේ සාපේක්ෂතාවාදයෙන් පස්සේ
fourth dimension එක කියලා space එකේ xyz dimension වලට අමතරව කාලය කියන dimension එකත් අරගෙන fourth dimension කියලා හැදුවා. ඒකට එන geometry තමයි Minkowski geometry කියලා කියන්නේ. ඊළඟට අහලා තියෙනවා සමීකරණය ගැන. සමීකරණය කියලාද මට තේරෙන්නේ නැහැ. අහලා තියෙන එක black hole නිර්මාණය කරන්න අලුත් විශ්වද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ඒක මට කෙලින්ම කියන්න බෑ අලුත් විශ්ව මේව කරනවා කියලා. මොකද information paradox එකක් තියෙනවා. black hole එකක් ඇතුලේ අලුත් විශ්ව නිර්මාණය කරනවද නැද්ද කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. ඒක theoretically කට්ටිය කියන තවත් ඒවා හදන්න පුළුවන් කියලා. හැබැයි theoretically prove කරලා නැහැ. ඊළඟට අහලා තියෙනවා හතරවෙනි මානය කියලා කියන්නේ කාලය කියන එක. අපි හිතමු දැන් එහෙම xyz dimension තියෙනවා නම් xyz මේක අපිට පෙන්වන්න බෑ. හතරවෙනි මානය ඔයගොල්ලෝ මට අඳින්න කියලා කියනවා නම් මට අඳින්න බෑ හතරවෙනි මානය. මොකද අපි අඳින්න පුළුවන් අපේ තුන්වෙනි මාන තුනක් වෙනකම් විතර xyz වෙනකම් විතරයි අඳින්න පුළුවන්. මේක t සමාන 1 වෙලාව කියලා ගන්න. තප්පර එකේදී. තප්පර දෙකේදී ආපහු xyz ගත්තොත් ඒක තමයි හතරවෙනි මාන. ඊළඟට කාලය ගැන දැන් මම මේ සමීක මේක ඇවිල්ලා ඇත්තටම කැම්පස් එකේ ඉන්නකොට ඔයගොල්ලන්ට මොඩර්න් ෆිසික්ස් හරි ස්පෙෂල් රිලේටිවිටි හරි කරනවා නම් මෙන්න මේ සමීකරණය කියලා දෙනවා කැම්පස් එකේ. ස්පෙෂල් රිලේටිවිටි වල සාමාන්‍යයෙන් අපිට නම් තිබ්බේ ස්පෙෂල් රිලේටිවිටි second year ස්පෙෂල් රිලේටිවිටි තිබුණා ඔප්ෂනල් කෝස් එකක් විදියට. කවුරු හරි credit course එකක්. ඉතින් ඒ වගේ ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. Spaghettification කියන්නේ black hole එකක් ගාවදී ඒකත් theory එකක්. මේ කවුරු හරි ගියොත් ළඟට ගියොත් එයාගේ particle ඇඟ මේ noodles එකක් වගේ ඇදලා ගන්න. එයාගේ ඒ particles ටික ඔක්කොම noodles එකක් වගේ ඇදලා ගන්න පුළුවන් කියලා. අන්න ඒකට කියන්නේ පත නියමය. මට ඒක සිංහලෙන් මම හරියටම දන්නේ නැහැ මොකක්ද ගැනද අහන්නේ කියලා. WhatsApp group එකට join වෙන්නේ මට message එකක් දාන්න මගේ group එකට හරි මගේ page එකට හරි ඒ පොයින්ට් හරි දාන්න. මාන ගත්තොත් මාන දැනට ඔප්පු කරලා තියෙන අයින්ස්ටයින්ගේ general relativity වලටම අනුව මාන අපිට ගන්න පුළුවන් nth dimension. ඒ කියන්නේ infinite amount of මාන ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට 11 dimension වෙනකම් mathematically පෙන්වන්න පුළුවන් 11 dimension වෙනකම්. හරි maths දිගටම ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ මේක prove කරන්න එහෙම කියනවා. mathematically මේක ඔක්කොම prove කරන්න පුළුවන්. හරි. මම හිතනවා අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම වගේ මට පුළුවන් විදිහට මම උත්තර දුන්නා කියලා. ඔව් දේශකතුමනි අපිට දිගින් දිගටම ප්‍රශ්න නම් ලැබෙනවා. කාල වේලාවත් එක්ක ඔබතුමාට පහසු ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. ස්ටීවන් හොකින්ගේ පොතක තියෙන අධික ලෙස වර්ධනය මාන කියන ඒ කතාව ඇත්තද? ඔව් ඒක හැබැයි ඒකත් වර්ධනය වුණු මාන තියෙන්න පුළුවන්. හැබැයි ඒකත් තාම මේ theoretically prove කරලා නැහැ. ඊළඟට black hole එක ආලෝකය bend වෙනවා. ආලෝකය bend වෙනකොට අපි කියනවා gravitational lensing කියලා. ඒක ඉස්සර අපි black hole දැන් අපිට ෆොටෝ ගන්න පුළුවන් වුණා black hole වල ඉස්සර අපිට ෆොටෝස් ගන්න බෑ. ඉතින් මේ ගන්න ෆොටෝස් ගන්න විදිහකට තමයි මේ ඉස්සර අපි මේ ගත්ත එක සාධකයක් තමයි ආලෝකයේ වර්තනය. ඒ කියන්නේ ආලෝකයේ bend වීම black hole එකක් මෙතන තියෙනවා නම් මෙන්න මේ තියෙන වස්තුව හරහා මෙන්න මේ විදිහට ආලෝකය bend වෙනවා. එතකොට ඔයාලට මේ වස්තුව තැන් කීපයක පේනවා නිකන් දියාරු පින්තූරයක් වගේ. ඒකට අපිට ආලෝකයේ bend වීමක් ගැන කියලා කියන්න පුළුවන්. ආලෝකය කියලා කියන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඒක නයි ඉතින් අර ආලෝකය කියන්නේ පාටිකල් එකක් හරි එහෙම නැත්නම් අංශුවක් හරි කියලා දෙකක් ද්විලිතයක් කියලා තියෙනවා. ආලෝකය ගැන අපි quantum mechanics lectures වල මම දිගට කරා.
quantum mechanics එකේ මම ඒ ගැන අපව එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මෙතන. vibrate rate එක විශ්වයෙන් විශ්වයට වෙනස් වෙනවද කියලා අහලා තියෙනවා. ඇත්තටම hypothetically එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒත් again මට කියන්න වෙන්නේ theoretically අපි තාම ඒවා කිසි දෙයක් ගැන හරියටම දන්නේ නැහැ. ටෙලිෆෝන් නම්බර් එක අහලා තියෙනවා. මගේ ටෙලිෆෝන් නම්බර් එක 0714 559 759 මොකක් හරි තියෙනවා නම් මේකට කෝල් එකක් කෝල් එකනේ WhatsApp message එකක් දාන්න. කෝල්ස් මම සාමාන්‍යයෙන් අවශ්‍ය කරන්නේ. මෙතන බිග් බෑන් එකේදී එක අවස්ථාවක් වෙනවා තාපගතික විද්‍යාවට කියන්නේ thermodynamics වලට controversial එකක් බිග් බෑන් theory එකේදී ඊටියක් වැඩිපුර explain කරන්න ඕනේ. ආපසු හැරවීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. කරන්න පුළුවන්. ඒවත් theory හැබැයි වඩා වැදගත්ම theory එක තමයි අපි දැනට දන්න බිග් බෑන් theory එක. ආපසු හැරවීමක් නැති. සර් ඒ කියන්නේ මේ මහා පිපුරුම වුණා වගේ මහා සංකෝචනයක් වෙන්න බෑද? ඒක theory එකක්. ඒකත් අර මේ general relativity වල තියෙනවා density එක යම්කිසි ප්‍රමාණයක අඩු වුණාට පස්සේ අඩු වුණොත් මහා සංකෝචනයක් සිද්ධ වෙන්නත් පුළුවන් කියලා. ඒක එක theory එකක්. theory තුනෙන් එකක් විතරයි. gravity and the forces දෙකක් balance වෙන්න පුළුවන් සාමාන්‍ය ඒක නිකන් particles වල ස්ථායක particles අතර එක particle එක මේ පැත්තෙන් තියෙනවා radiation pressure එකෙන් ඇති වෙන force එක මේ පැත්තට තියෙනවා gravitational force එක ඒ දෙක සමතුලිත වෙන්න පුළුවන් forces දෙකක් විදියට dark energy කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශ්වයේ අපේ rate එක එන්න වැඩි වෙනවා ප්‍රසාරණ rate එක එන්න වැඩි වෙනවා ඒ එන්න වැඩි වෙන්න හේතුව තමයි dark energy එක කියලා කියන්නේ. එන්න වැඩි වෙන්න හේතුව dark energy. එක පැත්ත නෙමෙයි හැම පැත්තම තියෙනවා. දැන් අපි සාපේක්ෂතාවාදය ගත්තත් සාපේක්ෂතාවාදය අපිට මේ එක ප්ලේන් එකක් විතරයි පෙන්වන්නේ හේතුව අපිට අනිත් පැත්තට ඇඳලා අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න අමාරුයි. අන්ඩර්ස්ටෑන්ඩ් කරනකොට මේ හැම පැත්තටම අපි තියෙනවා විශ්වයේ එක හැම පැත්තටම අපිට ප්‍රසාරණය තියෙනවා අපි ඒ වුණාට එක පැත්තක් විතරයි ගන්නෙ මේ අපිට එක්ස්ප්ලেইন කරන්න ලේසියි